අද දවසේ ඔබේ වටන වෙලාවෙන් කරගෙන අපි කරපු පුංචි දැනුම් දීම මත අපි ගැන විශ්වාසය තියලා පැමිණි ඔබ සියලු දෙනා බොහොම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඊගමම්ම සමහරට අපි ගැන දන්න ඇත් ඉන්නවා නොදන්න ඇත් ඉන්නවා. ඒ නිසා පුංචි දෙයක් කියන්න හිතෙනවා. මම නීතිඥවරයෙක් වශයෙන් 1997 දෙසැම්බර් 18 දිවුරුම් දුන්නේ. දැන් නම් ඉතින් එහෙම බලනකොට අවුරුදු 23ක් 24ක් වගේ නීති රස්සාවට වෙලා. ඒ වගේම ඒක තුතා විශේෂ දෙයක් කියන්න ඕනේ. යම් ආකාරයක කවුරු හරි හිතනවා නම් නීතිඥවරයෙක් වෙන එක සිහිනයක්, ඒ වගේම විශාල මුදලක් අත්‍යවශ්‍යයි කියලා. ඒ වගේම හරි මඟ පෙන්වීමක් තියෙනවා නම් එහෙම නැතුව වෙන්න බැරිම නෑ. හැබැයි අපේ කාලයට වඩා පොඩ්ඩක් දැන් කාලේ වෙනස් වෙලා යම් යම් සීමාවන් දාලා අර වෘත්තියට එන්න තියෙන ඉඩකඩ ටිකෙන් ටික අහුරන බව යම් ප්‍රමාණයකට පේනවා. ඒ වගේම අනිත් දේ කියන්න ඕනේ ඔබ රටවාසියෙක් වශයෙන් ජීවත් වෙනවා නම් රටේ නීතිය මොකක්ද කියන එක පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නවා නම් ඔබට වටිනවා. මොකද මේ තියෙන තාලෙත් එක්ක අපිට ජීවත් වෙන්න නීතිය දැනගෙනත් බැරි කාලයක් ඇවිල්ලා තියෙන ඉතින් සියල්ලත් එක්ක යම් ප්‍රමාණයක් නීතිය ගැන අවබෝධයක් ලැබීම ඔබට වටිනවා. අනිත් දේ රටේ යම් යම් පණක් තියෙනවා. ඒ වගේම ගැසට් තියෙනවා. ඔය සමහරක් ගැසට් ඉතින් ගැහුවා වගේම අනිත් පැත්තට අකුර ගන්න ඒවාත් තියෙනවා. ඔය කොයි දේ කරත් රටේ වෙන්නේ මොකක්ද? මොනවද වැරදි ගැන තියෙන පොත්පත් මොනවද? ඒවට දනුවම් ගැන තියෙන්නේ මොනවද? ඒ වගේ පුංචි අවබෝධයක් ඔබට තිබ්බනම් වටිනවා. ඊළඟට මෑත කාලේ මතයක් ඇති වෙලා තියෙනවා පාසල් දරුවන්ට නීතිය උගන්වන්න ඕනි කියලා. ඌවා ඉතින් හැමදාම කතා විතරයි කතා කරනවා. කරන දෙකට බොහොම අඩුයි. අපි මේ පැත්ත ගැන අමතක කරලා අර ආලෝකයේ නෑ කියලා බැන බැන ඉන්නවට වඩා එක පහනක් හරි දාලන එක හොඳයි කියලා හිතාගෙන අපි පුංචි දෙයක් පටන් ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මේ අපි අදින් පටන් ගන්න එක අපි සාමාන්‍යයෙන් ඉරිදා 8:00 අතර වගේ ආසන්න වෙලාවක් යොදාගෙන ඒ කාලය තුල කිසිදු මුදලක් අය කරන්නේ නැතුව මුල් දින 4 100%ක්ම නොමිලේ කරනවා. කිසිදු මුදලක් අය කිරීමක් වෙන්නේ නැහැ ඔබේ. මොනම ගාස්තුවක්වත් අය කිරීමක් වෙන්නේ නැහැ. ඒකේ පන්ති කිරීමේ අරමුණත් ඔබට කියන්න ඕනේ. යම් කිසි වෙලාවක අපි නීතිය ගැන මහා සාගරයක් වගේ එකක්. ඉතින් ඔගේ චුට්ටයි අපි තාම ඇත්තටම අවුරුදු ගණනක් නතර දන්නේ. යම් යම් දේවල් ගැන අපි පරිශනාත්මක විදිහට වගේ හොයාගෙන යනකොට මුල් පනත මොකද්ද සංශෝධන මොකද්ද වගේ හොයාගෙන යනකොට පුදුමාකාර දැනුමක් ලබනවා. ඒ ලබන දැනුමත් එක්ක සමහරක් වෙලාවට අපේ එකට ඉන්න සහෝදරයෝ ඉන්නවා නීති වෘත්තියට එනවා. හැබැයි ප්‍රායෝගික පැත්ත ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඊළඟට තව ඉන්නවා යම් ආකාරයක උසාවියට ජීවිතේටම පය තිබ්බ පළවෙනි දවස කියලා උසාවිය වෙන කට්ටියක් ඉන්නවා. ඒ අයිති උසාවි පරතරයෙන් බය වෙලා ඉන්නේ අවබෝධයක් නැති හින්දා. ඉතින් මේ දෙගොල්ලම ගැන හිතලා අපි ඔය දෙගොල්ලන්ටම ගැලපෙන භාෂා මට්ටමින් ඒ කියන්නේ නීති අඩුපාඩුවක් නොවෙන්න කිව්වට හැකිතාක් සරල භාෂාව යොදාගෙන නීතිමය කරුණක් තියෙන වුණත් ඒක සාමාන්‍ය මහජනතාව කියන තැනට ඉලක්ක කරගෙන ඒ වගේම සහෝදර නීතිඥයෙක් හරි අපේ කිසියම් ලංකාවේ මොනවා හරි නීතිය සම්බන්ධ ගැනීමක් ලබන දරුවෙක් හරි ඉන්නවා නම් ඒ කෙනාටත් යම් යහපතක් වෙන්න කියලා හිතාගෙන අපි මේ ගමන ඉස්සරහට යනවා. මෙතෙන්දී ඔබට දෙයක් කියන්න ඕනේ. අර වෙන පාඨමාලාවක වගේ අපි නීති ප්‍රවේශ විභාගයටවත් මෙන්න මේ විභාගයටවත් ඉලක්ක කරලා කරන්නේ නැහැ ඇත්තටම. අපිට කරන්න පුළුවන් අපි කරන එකම දේ වෙන්නේ නීතිය තුල විශේෂයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය කියන එක තුල අපරාධ නීති පැත්තේදී යම් ආකාරයක උසාවියට යන්න ඔබට සිද්ධ වුණොත් ඔබ සාක්ෂිකරුවෙක් වුණොත් එහෙම නැත්නම් ඔබ විත්තිකරුවෙක් වුණොත් එහෙමත් නැත්නම් ඔබ පැමිණිල්ල මෙහෙම නිලධාරියෙක් වෙලා ගියොත් ඒ වගේ වෙලාවට ඔබේ රැකියාව කටයුතු ටික කරගන්නේ කොහොමද? ඔබ ගිය දෙයට මුහුණ දෙන්නේ කොහොමද? ඔය උසාවිය කියවෙන සමහරක් වචන උදාහරණයක් විදිහට අපි කිව්වොත් එimhe මොෂන් කියනවා, බේල් ඇප්ලිකේෂන් කියනවා. ඉතින් ඔය අමුතු වචන කියන ඔය හැම දෙයක්ම එතකොට සරලව තේරුම් අරගන්න එක ඔබට අපි මේ පාඨමාලාව තුළ ඇත්තටම කරනවා. ඒ වගේම මේකේ විශේෂයක් වෙන්නේ යම් ආකාරයක ඔය රටේ පිළිගත් පොත්පත් උදාහරණයක් විදිහට කියන්නම් සාමාන්‍යයෙන් රැකියාවේ යෙදෙන කාලය තුල ගරුවන් සුරුවරේ පොත්පත් ලිවීම බොහොම අඩුයි. ඒ වගේම මේ සඳහා සමහරක් අවස්ථාවල යම් යම් ආයතනමය බාධාවන් තියෙනවා. හැබැයි එහෙම තියාගෙන මේ බාධාවන් මැද්දේ රටේ අපි දන්න පිළිගත් ගරුවන් සුතුමෙක් ඉන්න බොහොම හැකියාවන් තියෙන ඔය FB එකේ එහෙම සමහරලාට ඔයගොල්ලෝ දකිනවා මංජුල කරුණාරත්න කියලා. ඒකේ පොත් දෙකක් තියෙනවා අධිකරණ නීතිය සහ සිවිල් ආපරන්තිය ප්‍රායෝගික ප්‍රතිකර කියලා. මේ දෙක හොඳ පොත් දෙකක්.
හොඳ සරල මාතෘකා එක්ක උසාවියේ නීතිය කොහොමද වෙන්නේ කියන එක ගැන බොහොම සරල මාතෘකාවකින් තියෙනවා. ඊළඟට තව අපි දන්න හොඳ පොතක් තියෙන එකත් මේ කියන්නේ මොකද මේ ටියුට් එක අපි යොදා ගන්න හින්දා ඒ පොතේ කතුතුමා මම ඔබට පෙන්නන්නම්. කතුතුමා නම් ඔගේ අපි ඔගේ පිටුව යොදාගෙන තියෙනවා පොතේ. මේ පිටුව පෙන්නන්නම්. ඔකේ බලන්න ඔබේ ටියුට් එකේ පිටුවක් කියන්නම් මම. හරි. අපි මුලින්ම පටන් ගමු. උතන පළවෙනි පිටුවේ තියෙනවා යම් පොතක්. ඒ පොතේ නම නම් තියෙන්නේ නිදිය කපිලගාමිණී ජයසිංහ. ඒක අපි දැම්මේ නිකන් එක්තරා හේතුවක් එක්ක. ඔය කපිල කියන පිටුවත් හොඳ මිත්‍රේ. කපිල සාමාන්‍යයෙන් මම දන්නේ දැන් නීති සාහිත්‍යයට වැඩිම පොත් ප්‍රමාණයක් දායාද කරන විවිධ මාතෘකා යටතේ පොත්පත් ගණනාවක් ලියන යාළුවෙක්. ඒ මිත්‍රයා අපි ගැන කර පුංචි හැඳින්වීමකුත් පොතේ තියෙනවා. අපි එතුමටත් දෙවි සුබපතන මොකද මේ සියලුම දේවල් උපුට ගන්න අපිට අවසරය දීලා තියෙනවා. ඊළඟ තවත් යොදා ගන්න පොතක් තියෙනවා. ඒ පොත තියෙන පිටුව මම ඔබට කියන්නම්. ඒ පිටුව ටියුට් එකේ තියෙනවා. ඔබේ ටියුට් එකේ 12 වෙනි පිටුව බලන්නකෝ. 12 පිටුවේ තියෙනවා ශ්‍රී ලංකාවේ අපරාධ නීති පිළිබඳ තෝරාගත් ලිපි කියලා. කතුතුමා නම් කවුද කියලා බැලුවහම ඔය පොතේ වටිනකම ගැන නීතියත් එක්ක දන්න ඕනම කෙනෙකුට වටිනවා. ඔය පොත ලියලා තියෙන්නේ පාලිත ප්‍රනාන්දු සර්. පාලිත ප්‍රනාන්දු කියලා කියන්නේ අපේ හිටපු ගරු නීතිපති වරේ. ඉතින් එතුමා බොහෝම විමසිල්ලෙන් ඒ වගේම ගැන්වීමේ අර ඉතාම දක්ෂ ගුරුවරයෙක් වගේ ගැන්වීම් කරනවා. ඒ ඊට අමතරව පොත්පත් ලිවීමේදී එතුමාගේ හැකියාව ඔය පොත තුල හොඳටම දකිනවා. පුංචි අවාසනාවකට තියෙන ඔය පොත දැන්ට ගන්න නැහැ. ඉතින් අපිට ඔබට පෙන්වන්න පුළුවන් පොත මොකක්දවත් කියලා කොහේ හරි කවදා හරි දැක්කොත් ගන්න කියන එක තුල පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒගොල්ලෝ දකිනවා මුල් පිටුව දකින්නවද? ඔයගොල්ලෝ මුල් පිටුව දකිනවා. පොතේ අග පිටුවත් ඔය එකම දකිනවා. 1500 කියලා පොතේ මිල තියෙන්නේ. හැබැයි ඔය පොත ගන්න නැහැ. පොතේ පිටු තියෙනවා 383. හොඳම පොතක්. ඒ වගේම වක්කීමෙන් භාවිතා කරන්න පුළුවන් පොතක්. මොකද හේතු දෙකක් තියෙනවා. එකක් අපේ හිටපු ගරු නීතිපතිතුමා. ඒ වගේම ජනාධිපති නීතිවරේ බොහොම හොඳ මානසික ගුණාංග පිරිකෙනෙක්. අපි ගිය අවුරුද්දේ සර්ට මේ අපේ අවශ්‍යතාවය කියලා අපි කතා කරා. ඒ කතා කරපු දේ ගැන පුංචි දෙයක් තියෙනවා 13 වෙනි පිටුවේ. අපි මම ඔකට හිතේ මතක් කරන්නම්. ඔබ වෙනුවෙන් හොඳම දෙයක් දෙන්න මම 2021 6/9 දින සවස් 4 විතර පාලිත ප්‍රාන්තයට කතා කළා. කතා කළ එතුමාගේ පොතේහි ස්ථිතිදූෂණයේ ව්‍යභිචාරය කියලා කියන්නේ තහනම් න්‍යාය සම්බන්ධතාව වගේ කියන කතා ටික බරපතල ලිංග අපයෝජනය සහ අස්වාභාවික වැරදි යන මාතෘකාවර්තයේ තිබෙන ලිපියේ කරුණු පුතා ගන්නද කියලා ඇහුවා. සර් කිව්වේ මෙහෙම. පුතා මම පොත් ලිව්වේ කාට හරි දැනුම දෙන්න. ඔයා අද මගේ පොතෙන් මේ දැනුම අරගෙන කෙනෙකුට දෙනවා කියන්නේ මට හරි සතුටක්. මේ පොතේ ඕන දෙයක් දැනුම දෙන්න ඕන විදිහකට යොදා ගන්න ඔයාට මම සුබපතනවා පුතා කියලා. බොහොම ස්තුතියි පාලිත ප්‍රාන්ත සර්. ඇත්තටම ගරු කටයුතු උතුමේ එහෙම කියන්නේ කිසිම කුහකකමක් නැහැ. අහපු ගමන් කිව්වේ පුතා කියලා කතා කරේ. පුතා ඔය අවශ්‍ය වන දෙයක් යොදා ගන්න මම පොත් ලිව්වෙත් දැනුමට තමයි කියලා කිව්වා. කවදා හරි දවසක ඔයගොල්ලන්ට කොහේ හරි පරණ බුක් ෂොප් එකකට ගිහින් මේ පොත හම්බුනොත් ගන්න මට කියපු විදිහට පාලිත සර් කිව්වේ නම් මගේ ගාව තියෙන පිටපතක් දැන් නැහැ කියන තැන තමයි කිව්වේ. දුර්ලභ පොතක්. ඒ වගේම හොඳම පොතක්. ඔබට පොතේ අපි අපේ ටියුට් එකේ 14 පිටුවෙන් ඉඳන් යොදාගෙන තියෙන මේ පොතේ යම් යම් මාතෘකාවල අත්‍යවශ්‍ය කොටස් ටික අපි මේ මාතෘකා හැම දිගින් දිගට යොදා ගන්නවා. ඊට අතරේක තව අපිට පොත්පත් වශයෙන් ගැනීමේ අයිතිය ලැබෙන හුඟක් වෙලාවට ගරුවන් සුත්මෙකින් හරිස් කල්පලස සාක්ෂි නීති ගැන තියෙන සගේ පොත්පත් වලින් සගේ අවසරය මත යොදා ගන්න පුළුවන්. ඊට අමතරව චාන්දන් ලියනගේ කියලා අපි දන්න දැන් ගරු මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් පුහුණුව ලබන හිත මිත්‍රෙක් ඉන්නවා. එතුමගේ ණය ආපසු අය කර ගැනීම ගැන හොඳ පොතක් ඉස්සරහට තියෙනවා. ඒ පොතත් ගන්න නැහැ. ඒ වගේ ඉතින් පොත්පත් ගන්නවක් අපිට යොදා ගන්න අවසරය තියෙනවා. මොකද ඊට අමතරව UR සර් කියලා කියන්නේ උදේවහන්ද තිල්ලා සර්ගෙත් තියෙන ඕනම පොතක ඕනම දෙයක් ඕනම වෙලාවක ගන්න කියලා බොහොම විවෘත අවසර දීලා තියෙනවා. මේ ටික ඔබට කිව්වේ අපි මේ පාඨමාලාවේ යම් යම් දේවල් කරගෙන යන්නේ එකිනෙකට වෙනස් මාතෘකා. ඊළඟට ඊට අමතරව කොයි හැම මාතෘකාවක එක්කම අපි රටේ නීතිය මොකක්ද? ඒකේ තියෙන සංශෝධන මොනවද? ඒ ගැන තියෙන හොඳම පොත්පත් මොනවද? සරල පොත්පත් මොනවද? ගැඹුරු පොත්පත් මොනවද? මේ පොත් ගන්න තියෙන්නේ කොහෙද? ගන්න ඔබට යම් උදව්වක් කරන්න පුළුවන්ද? හදිස්සියක මේ පොතක් ගන්න තැනක් ඇත්තෙම නැත්තම් ඒ පොතේ යම් මොනවා හරි ලිපියක් කොටසක් කාට හරි ඉගෙන ගන්න දරුවෙකුට වටිනවා නම් කොහේ හරි කැම්පස් එක නීතිය ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා නම් වටිනවා නම් ඇහුවොත් ඒ දරුවා වෙනුවෙන් අපිට යවන්න පුළුවන් එක මොන ආකාරයෙන්ද අන්නේ ආකාරයෙන් අපි එවන්නත් අපකප වෙනවා. මොකද මේ හැම දෙයක්ම කරන්නේ පොදු හොඳ චේතනාව පෙරදරි කරගෙන. ඊටත් එක්ක
ඊළඟ දේ වෙන්න ඕනේ මොකද නීතියත් එක්ක සම්බන්ධතා දිගට ඉස්සරහට යනකොට මම මගේ දැනුම ඔබට ඉගැන්වීම තුලින් වැඩි කරගන්නවා. ඒ වගේම මාත් එක්ක මේ කටයුතු ටික සම්බන්ධීකරණය කරනවා මගේ පුතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුද්ගලික විශ්වවිද්‍යාලයක නීතිය හදාරනවා. ඉතින් ওই දෙකම එක සංකලනය කරගත්තාම අපිට දෙන්නටම මේ දැනුම වර්ධනය කරගන්න අත්‍යවශ්‍යකම තියෙනවා. අවුරුදු 23ක් උසාවියේ වැඩ කරනකොට එකම උසාවියක එකම තැනක වගේ හැමදාම ඉන්නකොට දැනුම ටිකෙන් ටික ලැබෙනවා. ඒ ටික අපි එකතු කරගන්නවා. එකතු කරගත්ත ටික ඔබට සාරාංශ කළා අර ස්පීච් එක වගේ ටික දිය හැකි සරලම ආකාරයෙන් දෙන්න උත්සාහ කරනවා. අපි ඉස්සරහට ගිහින් බලමු. ඔබ අපිත් එක්ක සති 4ක් ඉඳලා බලන්න. ඉන්පස්සේ සුසු තීරණයක් ගන්න. අපි අද මුලින්ම පටන් ගන්න හිතමු මාතෘකාව වෙන්නේ ඔබේ ලිස්ට් එකේ තියෙනවා දෙවෙනි පිටුවේ තියෙනවා මේ එකකයේ තුලදී අප ස්ත්‍රී දූෂණ කාන්තා හිංසනය ආදීට අදාළ නීතිමය පසුබිම් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කරනවා කියලා. දැන් මොන්න ඔතෙන්දී පුංචි ප්‍රශ්න ටිකක් මතුවෙනවා. දැන් සමහරු ඉන්නවා දැන් ඔය කාටවත් හිංසා කිරීමක්වත් නින්දා කිරීම අදහසින් එහෙම කියනවා නෙමෙයි. පොඩ්ඩ ගෑවෙන්න බෑ. ගෑවුනොත් කේන්ති යනවා. රවලා බලනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයගොල්ලෝ බස් එකේ හරි කෝච්චියේ හරි යනවා නම් එහෙම සමහර කාන්තාවන්ට මොකද කාන්තා දිනෙන් පහුවෙලා චුට්ට දවසයි කාන්තාවට ගෞරව කරනවා එහෙම නෙමෙයි. ඉතින් ගෑවුනොත් එහෙම රවනවා, බඩිනවා. සමහරවිට අර පයේ පැනද සිටින සරප්පුව එළියට එන්න හිමිට තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එහෙම දකින්නවා. ඉතින් එහෙම වෙච්ච වෙලාවට සහ ඇත්තටම කාන්තාවකට හානියක් වුණොත් ඒ වගේ කෙනෙකුට නීතියෙන් මොනවද තියෙන පිළිසරණ කියන එකත් මේක තුල අපි ආවරණය කරනවා. අපි අපේ ටියුට් එකේ තුන්වෙනි පිටුවට යනවා. තුන්වෙනි පිටුවේ තියෙන්නේ දැන් රටේ අපේ රටේ දැන්ට තියෙන නීතියත් එක්ක ඔය නීතිමය වැරදි මොනවද කියන්නේ යම් වැරදි මොනවද කියලා තියෙන පොත තමයි දණ්ඩ නීති සංග්‍රහය කියලා කියන්නේ. මේක ඉතින් අර සුද්දාගේ කාලේ හදපු පොතක්. ඒ හින්දා යම් අඩුපාඩු සංශෝධන හිමි වෙන්න තියෙන තැන් තියෙනවා. සමහර තැන් වෙලා තියෙනවා. සමහර තැන් තිබුණට වැඩිය පටලලා තියෙනවා. ඒ වගේ වෙලාවට සුද්දයි කියනනම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඔය පරණ පනතේ තියෙන වගන්තිය තමයි ඉස්සෙල්ලම තියෙන්නේ. අපි තුන්වෙනි පිටුවේ තියෙනවා. දැන් ඔය එකලම ඉලක්කම් තුනක් තුනට අග්ගාලා මතකයිනේ. 3 4 5 කියලා තියෙන්නේ 345 නේ. 345 කිව්වහම ඔය දන්නේ සංග්‍රහය කියන වැරදි ගැන නිර්වචනය කරලා තියෙන පොතේ ඉස්සර තිබිච්ච වගන්තිය තමයි ඔය 345 කියලා අපිට පෙන්නලා තියෙන්නේ. ඒ වගන්තියේ තියෙන වචන ටික පොඩ්ඩක් බලමු කියලා බලමු අපිට සරල කරගත්තාම ඔක ලේසි ඔර කෙනෙකුට වැටහෙනවා. නීති ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට නම් කොහොමද වැටහෙනවා? ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. 19 වෙනි අධිකාරිය කියලා කියන්නේ දන්නේ සංග්‍රහය කියන පොතට කියන නම. 345. දැන් ඔය සමහරු කියනවා 345 වගන්තියෙන් නඩුවක් දාලා එහෙම තියෙන කියලා. ඒ ගැන තමයි මේ නීතිය පෙන්වන්න යන්නේ. ඒකේ තියෙන්නේ ස්ත්‍රියගේ හිරියොතක් බිඳීමේ අදහසින් හෝ එයින් ඇයගේ හිරියොතක් බිඳවීම වීමට ඉඩ ඇති බව දනිමින් යමකු ස්ත්‍රියකට අඩත්තේට්ටම් කරහොත් හෝ සාපරාධී බලහත්කාරය පාතොත් ඔහුට අවුරුදු 2 දක්වා කාලයක දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දනුවන් දෙකින්ම දඬුවම් කළ යුතුය. තවද අතිරේකව ඔහුට කසපහර දීමකින් දඬුවම් කළ හැකිය කියලා තියෙනවා. ඔය එතකොට අර මුල් කාලේ නීතිය තිබිච්ච හැටි. ඒකේ දැන් ඔය 345 කියලා අදහස් කරේ එතකොට ඔය හිරියොතක් කියන එක අපි සරල කරගමු ලැජ්ජා බය කියන වගේ මට්ටමකට ගමු ලේසිය. එතකොට කාන්තාවට ලැජ්ජා බයක් ඇති වෙන විදිහට ඔය කරදරකාරී දෙයක් කරොත් එහෙම කරපු කෙනාව අවුරුදු 2ක් හිරේ අරපන් කියලා සහ දඩක් ගහන්න ඒ වගේම දඩේ හිරේ දෙකමත් යවන්න ඊට අමතරව කසපහරත් ඕනනම් ගහන්න පුළුවන් කියලා තමයි පරණ පනතේ තිබුණේ. ওই තත්ත්වේ මෑත කාලේ වෙනස් වෙලා තියෙනවා. ඒක ගැන ඔබට කියනවා ඔබේ තුන්වෙනි පිටුවේම කියනවා මේ පහත පනත මගින් සංශෝධනය කර ඇත. දැන් ඔන්න අර දැන් අපි වගන්තිය ගැන දැන්ට කතා කරේ 345. 345 ගැන කතා කරනවා. දැන් 345 ලේසි මත තියන වගන්තිය 345. දැන් ඕකේ එතකොට තියෙන්නේ අර සාපරාධී බලහත්කාරය පෑම් වගේ කියන කතා ටික. ඉන්පස්සේ මේ 345 වගන්තිය තිබිච්ච දැන් අපි ඔක දැක්කොත් ඔබ දකින්නවා රූල් 6ක් වගේ පොඩි වගන්තියක් තමයි තියෙන්නේ. ඒ තත්ත්වය වෙනස් වෙනවා 1995 අංක 22 දරන දන්නේ සංග්‍රහයේ සංශෝධන පනත මගින්. ඔබේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ මුල තියෙන්නේ ඒ දේ තමයි. ඊට පස්සේ ඔබ එතකොට 345 කියලා වෙනස් වෙච්ච දේ දකින්නවා හතරවෙනි පිටුවේ. හතරවෙනි පිටුවේ අංකු හතරවෙනි පිටුවේ තියෙනවා ප්‍රධාන ප්‍රඥප්තියේ 345 වන වගන්තිය මේ නිවත් කරනු ලබන අතර
ඒ වෙනුවට පහක් දක්වන වගන්තිය ආදේශ කරනු ලැබේ. දැන් ඒක රටේ නීතිය ගැන පරිශනාත්මක විදිහට හිතන කෙනෙකුට නම් ඔන්න අර දන්නේ සංග්‍රහය කියන පොතේ 345 කියලා වගන්තියක් තිබුණා කියලා ඉතිහාසය දැනගත්තට කමන්නේ. හැබැයි අද තියෙන නීතිය මොකක්ද කියලා දැනගන්න කෙනෙකුට නම් පරණ කතාව අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබ තේරුම් ගන්න ඕනේ අලුත් එක තියෙන්නේ 95 අංක 22 කියන දන්නේ සංග්‍රහයේ සංශෝධන පනතේ. ඒකේ පස්වන වගන්තිය තියෙන්නේ ඔන්න අලුත් 345. ඒක අපි දැන් ඔය අපේ ටියුබ් එකේ හතරෙන් පිටුව දකිනවා. අපි කියවලා බලමු. ඒකේ පැතිකතානේ තියෙන්නේ ලිංගික අතවර කිරීම. අඩත්තේත්තම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරයේ පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර වරදකරු කරනු ලැබීමේදී අවුරුදු 5ක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙආකාරයෙන් ඉත්තාකාරයක වූ බන්ධනාගාරගත කිරීමකින් හෝ ඔන්න දැන් ඔබ සැසඳීමක් එක්ක හිතලා බලනවා නම් අර මුල් පිටුවේ තිබිච්ච එකේ තියෙන්නේ දඬුවම අපි දැක්කා අවුරුදු 2 කියලා. තුන්වෙනි පිටුවේ මුලට යන්නකො. තුන්වෙනි පිටුවේ 345 වගන්තිය මැද හරිය තියෙන්නේ අවුරුදු 2 දක්වා කාලය කියලා. ඊළඟට දැන් අපි ආයේ හතරවෙනි පිටුවේ දඬුවම ගැන කියන හරියට ගියාම ඔය හතරවෙනි පිටුවේ මුලම තියෙන වගන්තිය අවුරුදු 5ක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට. දැන් ඒක පැහැදිලි අර මුල් කාලේ පනතේ තිබිච්ච දඬුවම මදිහින්ද වෙන්න ඇති. ඒක ඉවත් කරලා තියෙනවා. අවුරුදු 5ක් දක්වා දීර්ඝ විය කාලයකට දෙආකාරයක ආකාරයක වූ බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩ යන දඬුවම් දෙකින්ම හෝ ඔහුට දඬුවම් කරනු ලැබිය යුතුය. තවද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන්ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක්ද ඒ තැනැත්තාට ගෙවන ලෙසද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය කියලා තියෙනවා. දැන් ඔබට ඒකට පැහැදිලි මුල් කායින පනත තුල අර අපි තුන්වෙනි පිටුවේ මුල දැකපු තැන ඒ වන්දි කතාවක් තිබුණේ නැහැ. හිර දඬුවම අවුරුදු 2යි කියලා තිබුණා. වගන්තියත් පරණ එක 345 අලුත් එක එතකොට 95 අංක 22කින් සංශෝධනය කරලා ගෙන ආපු වගන්තිය ඒකේ අර අවුරුදු 2 හිර දඬුවම අවුරුදු 5 දක්වා වැඩි කරා. ඊළඟට ඊට අතිරේකව අර මුල් පනත තුල තිබුණේ දඩේකින් හෝ දඬුවම් දෙකකින්ම දඬුවම් කළ යුතුය. තවද අතිරේකව උට අසපහර දීමකින් දඬුවම් කළ හැකිය කියලා. දැන් එතකොට මුල් කාලීනව වන්දි ගීමක් ගැන නීතිය තුල විශේෂයෙන් කියවිලා තිබුණේ නැහැ. හැබැයි 95 අංක 22 පනත තුල ඔය ගෙන ආපු 345 සංශෝධිත වගන්තියේ අගට පැහැදිලිවම එකව කරලා තියෙනවා. නැවත මම ඔකට එකතු කියන්නම්. යම් තැනැත්තෙකු සම්බන්ධයෙන්ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරන ලබන මුදලක වන්දියක්ද ඒ තැනැත්තාට ගෙවන ලෙසද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය කිය. දැන් නීතියත් එක්ක කතා කරනකොට ඔය හැකිය යුතුය කියන වචන වල එහෙම තේරුම් ටික අපොඩ්ඩක් ඇඟට ගන්න වෙනවා. හැකිය කියලා කිව්වහම අධිකරණයට අවශ්‍ය නම් ඒ වැඩේ කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. ආඥා කරනු ලැබිය යුතුය කියලා තිබ්බනම් ඒකේ සාමාන්‍ය සරල අර්ථය ඒක උසාවියෙන් කරන්න ඕනේ කියන තේරුම. දැන් මේකේ තියෙනකොට අවශ්‍ය නම් වන්දි ගෙවන්න නියම කරන්න පුළුවන් කියලා. ඊළඟට ඔය මේ වගන්තියත් එක්ක පුංචි පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීම තේරුම් ගත්තේ නැත්නම් අපිට පුංචි තව තැනකදී අපි එක්තරා ප්‍රමාණයක අර ඉර වෙනවා වගේ දෙයක් වෙනවා. අපි ඒකත් ගමන් තේරුම් ගන්න උත්සාහ කරමු. උතන තියෙනවා දැන් ඔය සමහරලාට දැන් අපිට මේ වගන්තියේ ඉලක්කම් ටික බලනකොට 345 345 අපි වරද ගැන තියෙනවා කිය පොතේ නම විදිහට කිව්වේ දන්නේ සංග්‍රහය. ඊට පස්සේ ඒක සංශෝධනය කරාම 95 අංක 22. 95 දෙකේ සංශෝධනය කරනකොට දඬුවම අවුරුදු දෙකේ කතාව 5 දක්වා වැඩි කරා. මුල් පනතේ තිබුණ නැති වන්දි ගෙවන කතාව අලුත් වගන්තියට ආවා. ඊළඟට අලුත් වගන්තියේ පැහැදිලි කිරීම කියලා එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලමු මොකක්ද කියන එක අපිට ගන්න දෙයක් තියෙනවා. හතරවෙනි පිටුවේ අගහරිය. හරි. වැඩ කරන ස්ථානයක බලය දරන තැනැත්තෙකු විසින් වැඩ කරන ස්ථානයකදී හෝ වෙනත් යම් ස්ථානයකදී වචනයෙන් හෝ ක්‍රියාවෙන් කරනු ලබන අනනුඥාත ලිංගික ප්‍රයත්න වලින් ලිංගික අතවර කිරීමේ වරද සංයුක්ත වන්නේ.
ඒකෙම දෙවෙනියට කියනවා මේ වගන්තියේ කාර්ය සඳහා අඩත්තේට්ටම් කිරීමකට 363 වන වගන්තිය යටතේ ස්ථිතිවිෂණ බවට පත් නොවන යම් ක්‍රියාවක් ඇතුළත් විය හැකිය කියලා කියනවා. ඔන්න පුංචි කතාවක් දැන් උතෙන්දී අපි පටල ගන්න සිද්ධ වෙන අපිට මත තියන්න අමාරු වෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් ඔය ලිඛිත අතවර කිරීම එහෙම නැත්නම් ඔය සාපරාධි බලහත්කාරය පෑම් වගේ අර ටිකක් පොඩි වැඩේ වගේ කියලා අපි සරලව හිතන දේ එක්ක තව බරපතල වැඩක වගන්තියකුත් තියෙනවා. ඒ වගන්තිය තියෙනකොට දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පුංචි කාලේ අපි ලොකු වෙලා ටිකෙන් ටික අවුරුදු 18ක් විතර වෙනවා. එතකොට යම් යම්මයි තේරුම් ගන්නවා අවුරුදු 18න් පස්සේ මට මොනවද කරන්න පුළුවන් කියලා. ලංකාවේ තියෙන නීතියත් එක්ක නම් අවුරුදු 18 වෙනකන් කසාද බඳින්න විදිහක් නැහැ. දැන් ඔබ තේරුම් ගන්නවා අවුරුදු 18ක් වුණාම මම බාල වයස්කාරයෙක් නෙමෙයි ලොකු කෙනෙක්. මට මගේ දේපලක් කාට හරි පවරන්න හිම පුළුවන්. මට බැංකු account එකක් විවෘත කරගන්න පුළුවන්. අවුරුදු 18 මම හොඳ වැඩි හිටියෙක්ගෙන් තැන්ට එනවා. දැන් උන් එතකොට අර 18 කියලා කියන්නේ ඉතින් එතකොට ටිකක් ඔය පිරිමුණ මේකේ පැත්තෙන් හිම් බලද්දී ටිකක් ඉතින් නරක වයසක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙච්ච වෙලාවක නීතියත් 18 සම්බන්ධ වෙච්ච විදිහක් මේ වගන්තියත් තියෙනවා. ඒක ඔබට සරල විදිහකට කියන්නම් මත දැන පහසු වෙනවා. දැන් ඔය අපි ඉන්නේ පස්වෙනි පිටුවේ දෙවෙනි පැහැදිලි කිරීමේ තියෙනවා බලන්න හතරවෙනි පිටුවේ දෙවෙනි පැහැදිලි කිරීමේ මේ වගන්තියේ කාර්ය සඳහා අඩන්තේට්ටම් කිරීමකට 363 වන වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය බවට පත් නොවන යම් ක්‍රියාවක් ඇතුළත් විය හැකිය කියන. දැන් ඔබට එතකොට පැහැදිලි මම අර 18ක් මතක් කරේ ඔය හින්දා දැන් ඔය සමහර බැංකු ගිණුම් වල එහෙම තියෙනවා 18+ කියනවා. ඉතින් 18 පෙන්නට පස්සේ කියලා වගේ අර ජනප්‍රිය මාතෘකා හැම දාලා තියෙනවා. දැන් ඔබ බලන්න නිකමට ඔය 345 කියන වගන්තියට දැන් 345 මත දැන් හොඳටම ලේසි 3-4 භාගයෙන් එක ළඟ ඉලක්කම් තුනක්. ඒකට අපි 18ක් එකතු කරොත් කීයක් දෙන්නේ කියලා 345 10ක් දැම්මොත් 355යි. 355ට තව 8ක් දැම්මොත් 363යි. දැන් ඔබට පැහැදිලි එතකොට ඔය 345 වගන්තිය කියලා කියන ලින්ක් අතවර කිරීම එහෙම නැත්නම් ඔය සාපරාධි බලහත්කාරය පෑම් වගේ කියන ටිකක් පොඩි වැඩේ ගැසිලා ගියොත් හරි ඊළඟට තියෙන මහ වැඩේ ගාවට යන්න සිද්ධ වුණොත් එහෙම ඒකට අපි කියනවා ස්ත්‍රී දූෂණය කියලා. ඒ වගේ මේක සම්බන්ධව බලපාන නීතිමය වගන්තිය මූලිකව තියෙන්නේ දන්නේ සංග්‍රහයේ 363. දැන් බලන්න 363 මත්යන් ලේසි ක්‍රමේ 345ට වඩා 18ක් එක්කව කරොත් 345 10ක් එක්කව කරොත් 355යි. තව 8ක් එක්කව කරනම් 363යි. දැන් 345 කියන අර සරල වගේ දෙයට 18ක් එකතු කරලා ගත්තොත් ස්ත්‍රී දූෂණය කියන බරපතල බවට පත් වෙනවා ගන්තිය ඔබට මතක තියාගන්න පහසුයි. ඒ වගේම ඔය හතරවෙනි පිටුවේ තියෙනවා අර 345 ගැන කතා කරද්දී එතන කියනවා පුංචි දේවල් ටිකක්. බලන්නකෝ ඔය අර දැන් අපි මුල් කාලේ දන්නේ සංග්‍රහය මුල වගන්තිය අපි දැක්කේ අවුරුදු දෙකේ දඬුවම තියෙන බොහොම සරලව මට්ටමින් තිබිච්ච දේ. වන්දි කතා එහෙම තිබුණ නැති එක. නමුත් අපි 95 22 දකින්න ඊට වඩා සංකීර්ණ මට්ටමට ආපු එක. ඒක තුල කියන දේෙන් ඔබට වැදගත් දෙයක් තියෙනවා. ඔය හතරවෙනි පිටුවේ 335 කියන වගන්තිය තුන්වෙනි වගේ ඡේදේ. එතන තියෙනවා වචනයෙන් හෝ ක්‍රියාවෙන්. ඔන්න දැන් ප්‍රශ්න මතුවෙනවා. සමහර පුද්ගලයෝ හිතනවා කාන්තාවකට කරදර කරනවා කිව්වහම අර ස්පර්ශ කරලා එහෙම නැත්නම් අතින් හරි අල්ලලා යම්කිසි ස්පර්ශයත් එක්කම වෙන දෙයක් වෙන්න ඕනේ කියලා. හැබැයි ඉතින් නීතිය ඊට වඩා පුළුල් ඔය වර්ධන නිර්වචනය කරලා තියෙන තැන ඊට වඩා පුළුල් නිර්වචනය කරලා තියෙනවා. එතන කියන්නේ වචනයෙන් කියලා. දැන් ඔන්න එතකොට ඔබ කිසියම් කාන්තාවකට ඒ කාන්තාව කැමති වෙන අසභ්‍ය දෙයක් ගැන හරි යම්කිසි දෙයක් කිව්වොත් හරි දැන් ඔය අද තියෙන තත්ත්වෙත් නම් අපි අර මැසේජ් එකක් දානවා කියලා කියන්නේ පණිවිඩයක් යවනකේ ඒ මට්ටමත් උසාවි ක්‍රමයේ තුල 345 වගන්තිය කියන එකට ආපු අවස්ථා ඕනතරම් දකින්න. ඒකෙදි ඔබට කියන්න ඕනේ ඔබ වැරදියට තේරුම් අරන් හිටියනම් මෙච්චර කල් ක්‍රියාවෙන් කරන දෙයක් විතරයි මේ 345 වලට වැටෙන්නේ කියලා උන් ඔබට වැරදිලා වචනෙන් ඒ කියන්නේ කට වචනෙන් කිව්වත් එතකොට ඉතින් දැන් ඔය සමහරලාවට උසාවිය අපි වැඩ කරනකොට යම් යම් දේවල් වල කියනවා අනේ ස්වාමීනි මාගේ සේවාදායකයා ඔය කාන්තාව කිසිම ස්ථානයක ස්පර්ශ කරේ නෑ කටින් වචනයක් කිව්වා පමණි කියලා. ඉතින් එහෙම කිව්වා වුණත් ඒකත් මේ 345 කියන වගන්තිය ඇතුලේ තියෙන බව ඔබ දැන් නීතියත් එක්ක දකිනවා. ඊළඟට ක්‍රියාවෙන් කියන එකෙන් දැන් අතට දෙන්න පුළුවන් දැන් සමහරක් පිට කෙනෙක් කිසියම් හේතුවක් මත කාන්තාවක් අකමැත්තකින් ස්පර්ශ කරා වෙන්න පුළුවන්. ඒ වගේ වෙච්ච වෙලාවක
ඔය ස්පර්ශ කිරීම කියන එක එතකොට අර කාන්තාව කැමැත්තෙන් වෙනවා නම් කාන්තාව පැමිණිල්ලක් කරොත් ලංකාවේ පොලිසියකට ගියාම ඉතින් අර පොලිසියේ අදාළ නිලධාරීන් Tamanට මොකද උනේ කියලා අහලා එතකොට අර වෙච්ච කරදරේ තව පාරක් ලස්සනට ඒ විදිහට කියාගන්න සිද්ධ වෙලා ලිව්වට පස්සේ උසාවි දානකොට දාන්නේ ඔය 95 අංක 22 දන්න දන්නේ සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්ති අර්ථයේ චෝදනා කරන වරදක් ඔබට කරා කියලා එහෙම තමයි උසාවි ගේනකොට ගේන්නේ. ඊළඟට අනිත් දේ තමයි ඔය යම් යම් අවස්ථාවල වචනයෙන් ක්‍රියාවෙන් ඒ වගේම අංග චලනයෙන් වගේට අතින් මොන හරි දෙයක් ඇඟිලි වලින් හරි මොකක් හරි එන්නේ කියලා හරි අමුතු දෙයක් කරලා ඒකාසබ්බ මගේ මට්ටමකට තේරුම් ගත්තත් සමහර අවස්ථාවල ලංකාවේ පොලිසිය 345 වගන්ති අර්ථය ගේනවා. එහෙම ගෙනාවහම උසාවි ක්‍රමයේ තුල සිද්ධ වෙන්නේ අදාළ රාතවරට පත් වෙච්ච කාන්තාවට සිද්ධ වෙන එතකොට උසාවි සාක්ෂි දෙන්න සාක්ෂි දුන්නාට පස්සේ එතකොට විත්ති වෙන නීතිඥවරයෙක් ඉන්නවා නම් ඒ නීතිඥවරයා අර හරස් ප්‍රශ්න කියලා කියන්නේ ඇත්තටම ඉතින් එතන අරමුණ වෙන්නේ මේ දෙන සාක්ෂිය සත්‍ය සාක්ෂියක්ද කියලා කෙලෙදරම් කරගන්නේ අම්මන් දේවල් අහන්න ඉඩ තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක ඔබ ධෛර්යමත් වෙන්නත් එපා. යම් කිසි කරදරයක් ඔබට වෙනවා නම් ඒ ගැන දෙපාරක් හිතලා බලන්න. නීති ඉදිරියට යනවද? පියවරක් ගන්නවද? එහෙම නැත්නම් අර ක්ෂණිකව දැනුම් දීමේ ක්‍රියාවක් වශයෙන් ඔබේ පාවාන අතර ගන්නවද කියලා හිතලා බලන්න. ඔබ කොයි දෙයක් කරත් කමන්නේ. රටේ නීතිය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔබේ දැනුමට මම ඔබට කිව්වා. ඒ වගේම ඔය දැන් ඔය හතරවෙනි පිටුවේ දෙවෙනි පැහැදිලි කිරීම ගාව දෙවෙනි පැහැදිලි කිරීම උඩින් තව චූටි දෙයක් තියෙනවා කියන්න ඕනේ. අපි උතන ඔය කතා කරා අඩත් එක්තම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරයේ පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංග අතර කරන හෝ වචනින් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට කියලා කතා කරා. ඒ සම්බන්ධව ඔබට කියන්න මේ එකම හොඳ පොතක් ගැන තියෙනවා. ඒකත් කියන්න සිද්ධ වෙනවා. මොකද යම් යම් අඩු මිලකට ගන්න පුළුවන් දැනුමට තියෙන පොතක් තිබ්බොත් එක් කියන එක සුගමක් වෙනවා. ඒ පොත ගැන ඔබේ ටියුට් එකේ 7 වෙනි පිටුවේ තියෙනවා. හරි. 6 වෙනි පිටුවේ පෙන්නන පොත මුල පෙන්නන්න පුළුවන් අපිට 6 වෙනි පිටුව. ඔය 6 වෙනි පිටුවේ පොතක් තියෙනවා. දරුවන්ට හා කාන්තාවන්ට නීතිය ආරක්ෂාව නීතිඥ සජීවනී අබේකෝන්. සජීවනී අබේකෝන් කියන්නේ දැන්තරන් ළමා ආරක්ෂණ අධිකාරියේ ඉහළම තනතුරක් හොබවන හොඳ අත්දැකීම් තියෙන නීතිඥවරියක්. දැනුම හොඳයි, අවබෝධය තියෙනවා. ඒ වගේම ඔය පොතක් පුංචි පොතක් බොහොම අඩු මිලකට තියෙන පොතක් රුපියල් 500යි පොතේ මිල දාලා තියෙන්නේ. ඒ පොතේ මුල් පිටුව ඔයගොල්ලෝ දකිනවා. මේ පොත මම දන්න විදිහට ගුණසේන සරසයි බුක් ෂොප් වගේ ඒවා තියෙනවා. සමහර ලාවට තවත් යම් යම් ශාඛාවල ඉතුරුලා තියෙන්න පුළුවන්. ඇත්තටම ඉතින් ඔබට හොඳ පොතක්. ඒ පොතේ තියෙන්නේ ඔය රටේ ජීවත් වෙන අපි දරුවන්ට කාන්තාවන්ට විතරක් නෙමෙයි පුරුෂයින්ටත් අවබෝධයට ගන්න පුළුවන් දේවල් තියෙන සරල පොතක්. ඒ පොතෙන් පුටාගත්ත පුංචි දෙයක් තියෙන ඔබේ 7 වෙනි පිටුවේ මුල. ලිංගික අතවර කිරීම අතවර හේවත් ලිංග හිරියර සංශෝධ දන්නේ සංග්‍රහය 345 ගන්තියේ. එතන කියනවා අඩත්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරයේ පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංග අතවර කිරීමයි. ක්‍රියාවෙන් පමණක් නොව වචනයෙන් සිදුවන ලිංග හිරියරද මේ අර්ථයට වැටේ කියලා. දැන් ඔබට එතකොට පැහැදිලි අර දැන් අපි කලින් කිව්වා කට වචනෙන් කියන දේවල් ක්‍රියාවෙන් කරන දේවල් අංග චලනයෙන් කරන දේවල් වගේ ඔක්කොම ටික ඔය 345 කියන එකකට වැටෙනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් මතුවෙනවා උසාවි ක්‍රමයේදී ඉතර දකින්නේ යම් කිසි වෙලාවක අපිට යම් බාධාවක් සිද්ධ වෙනවා. යම් කිසි වෙලාවක ඔය කවුරු හරි කාන්තාවකට එහෙම කට වචනෙන් හරි ක්‍රියාවෙන් හරි අංග චලනයෙන් හරි ඕනෙත් දෙයක් කරලා හැම් පෙන්නුවොත් ඒ වගේ වෙලාවක ඉවසන කෙනා ඉවසයි නීතිය හරියට දන්න කෙනා සහ තමන්ගේ අයිතිවාසිකම් රැක ගන්න යමක් කළ යුතුයි කියලා හිතන ඉස්සරහට යන කාන්තාවකට ඔය වැඩේ කරොත් එහෙම ඔබට සිද්ධ වෙන්නේ පොලිසියට ගියාම මෙන්න මේ ආකාරයේ පැමිණිල්ලක් වශයෙන් ගොනු කරගෙන ඔබ උසාවියේ නෙයි සාමාන්‍ය මේවට ඉතින් අප දෙනවා ඒ වුණාට යම් යම් හේතු මත තිබෙන තත්ත්වවල සමහරට දවස් දෙකක් කූඩුවක ඉන්න බැරි වෙන්න ඉඩ කඩක් නැත්තේත් නැහැ. පුංචි ඉඩක් ඒ වගේ අවස්ථාවක තියෙනවා. සාමාන්‍යයෙන් උසාවි ක්‍රමයේ තුල වැඩිපුරම කාන්තාවක් එක්ක ප්‍රශ්නයක් දාගත්තාම එහෙම ගොඩක් වෙලාවට රණ්ඩුවක් වුණාම ඒ වගේ වෙලාවක ඇත්තටම 345 කියන වගන්තියත් පාටලගෙන උසාවි දානවා අපි දකිනවා. ඒ තත්ත්වය ගැන ඔබට කිව්වේ ටිකක් පරිස්සම් වෙන්න අපි කට තිබ්බා කියලා ඕන නැති දේවල් පාවිච්චි කරොත් ඒ වගේම සමහර දේවල් දැක්කම ආසයි කියලා හිතලා යම් යම් ස්පර්ශයකට අපි අකමැත්තෙන් ගියොත් අපි අමාරු වැටෙනවා. ඒ වගේම ඔය ඕන නැති දේවල් අංග චලනයෙන් පෙන්වන්න ගිහින්
ඒවා කොහෙන්ද උසාවි ගේන්නේ ඌව නඩු දාන්න පුළුවන් එහෙම කියලා හිතනවා නම් පොඩ්ඩක් ඔබට වරදී නීතිය නම් එහෙම තියෙනවා ඒ වගේම ඊළඟ දේ කියන්න ඕන ඔබට නීතිය දඬුවම් වගන්ති ටික හදලා තියෙන්නේ යම් ආකාරයක අපරාධ පාලනය කරලා රටේ නීතියක් ක්‍රියාත්මක කරන්න. ඔය කියන විදිහට නම් කියන්නේ අර එක රටක් එක නීතියක් කියලා ඉතින් ඒවා ගැන නම් අපි කතා නොකරමු. නමුත් රටේ නීතිය පොතේ මෙන්න මෙහෙම තියෙනවා. ඉතින් මේ පොත සාමාන්‍ය මහ ජනතාවට සහ සියලුම දෙනාට තියෙන පොත. හැබැයි ඉතින් අපි නිතර මේක දකින්නේ සාමාන්‍ය මහ ජනතාවට පිළිවෙලටම ක්‍රියාත්මක කරන පොත විදිහට තමයි මේක අපි හොඳට දකින්නේ. ඒ වගේම මේකේ පැහැදිලි කිරීම ටිකේ පළවෙනි පැහැදිලි කිරීම කියනවා හතරවෙනි පිටුවේ ඔය අගහරියේ. වැඩ කරන ස්ථානයක බලය දරන තැනැත්තකු විසින්. ඒතකොට ඔබ හිතා ගන්න පුළුවන් වැඩ කරන තැන බොස් කියන හැම හිතන්නකො ඉතින්. හෝ වෙනත් යම් ස්ථානයකදී ඔෆිස් එකෙන් පිටදී උනත් ඒක තේරුම තියෙනවා. වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ. දැන් ඔබට පැහැදිලි එතකොට ගමන යන්න පුළුවන් දුර කොච්චරද කියලා. ඊළඟට පැහැදිලි කියන දෙක යටද කියනවා අර අඩප්ටේට්ම් කිරීම කියන සීමා කරන එක්තරා තැනකට. දැන් අපි අන්ත දෙකක් දකිනවා. එකක් තමයි ලිංක් අප්ලෝඩ් කිරීමක 345 කියන වරන්තිය. ඊළඟට අපි දැනගත්තා අර අවුරුදු 18 පෙරනම ඔබ වැඩිහිටියෙක් බවට පත් වෙනවා. වැඩිහිටියෙක් බවට පත් වෙනවා අයිතිවාසිකම් ලැබෙනවා. ලංකාවේ දැන් තිබෙන නීති අනුව 18 පැන ගමන් කතා දෙකෙන් බඳින්න පුළුවන්. එතෙන්දී තව දෙයක් කියන්න ඕනේ. අපේ රටේ නීතිය අනුව 16ට වැඩි ගෑනු ළමයෙකුට කැමැත්ත දෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ඕන අර බරපතල අර කතාද බඳන් පස්සේ කරන්න තියෙන වැඩ ටිකේම 16න් පස්සේ ළමයෙකුට කැමැත්තෙන් තව කෙනෙක්ට කරන්න පුළුවන්. හැබැයි කරොත් පොඩි ප්‍රශ්නයක් මතුවෙන්නේ ලංකාවේ දැන් තියෙන නීතියත් එක්ක 18 වෙනකන් කසාද බඳින්න බෑ. බරපතල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙයි. ඔය අවුරුදු දෙක ඉවසමු එතකොට 16 කියන්නේ අපි අර සරල භාෂාවෙන් උසාවි ක්‍රමයේදී නම් 16න් පාත කියලා ඒවට හිතන්නේ රජයේ දේපොළ වගේ කියලා. ආණ්ඩුවේ දේපොළ අත තිබ්බාම අපත් නැහැ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින්දී ප්‍රශ්න මතුවේ අප තියෙනවා තමයි සමහරුන්ට අප නැහැ කියලා. නමුත් අපි කොහොම හරි හිතමු 16ට අඩුයි කියලා කියන්නේ රජයේ දේපොළ වගේ බොහොම පරිස්සම් කරන්න ඕන જાතියක්. අනේ හින්දා අවුරුදු 16ට අඩු ගෑනු ළමයෙක් එක්ක මොන හරි ප්‍රශ්නයක් ඇති කරගත්තොත් එහෙම ළමයෙක් එක්ක අර කැමැත්තෙන් හරි ස්ත්‍රී දූෂණයක් හරි සිද්ධ කරගෙන අම්මලා ඇවිල්ලා කියන්නේ අපේ පුතා කැමැත්තෙන් කරපු දෙයක් නෑ බලෙන් කරපු දෙයක් නෑ කැමැත්තෙන් ඔය ඔක්කොම වෙලා තියෙන්නේ ළමයාගේ මොනාර තමයි උනේ කියලා. ඔබට කියන්න තියෙන්නේ 16ට අඩු නම් ඔය කැමැත්ත කියන එක දෙන්න බලයක් නෑ. 16ට වැඩිමුත් තමයි කැමැත්ත දෙන්න පුළුවන්. හැබැයි නීතිය පුංචි බාධාවක් තියෙනවා. 16න් පස්සේ කැමැත්තෙන් අර මහා වැඩේ කරා වුණත් 18 වෙනකන් කසාද බඳින්නම් බෑ. ඉතින් ඔය ඔක්කොමත් එක්කම තේරුම් ගන්න තියෙන්නේ අවුරුදු 18 වෙනකන් පරිස්සම් වෙලාම ඔබට ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔය වගන්තිය ඇස්සේ තව පුංචි දෙයක් අපි දකිනවා. ඕකේ තියෙනවා දැන් ඔබ ඉලක්කම් ටික සම්බන්ධයෙන් මතක තියාගන්න පහසු විදියක් තමයි කිව්වේ. අර මුල් වගන්තියේ තිබුණේ 345 නැත්නම් 345 අනුපායන් 22 තමයි සංශෝධනය වුණේ. ඒ සංශෝධනය වෙච්ච වගන්තියේ තියෙන දේ තමයි මම ඔබට පෙන්වුවේ. දඬුවම් එකකින් වැඩි කරලා තියෙනවා. ඒ වගේම කියලා පැහැදිලි කිරීම කීපයක් කියලා තියෙනවා. පළවෙනි පැහැදිලි කිරීම පෙන්වුවා. දෙවෙනි පැහැදිලි කිරීම අස්සේ කියනවා ස්ත්‍රී දූෂණය කියලා. ඒතකොට ඔබට ඉලක්කම් අතර සම්බන්ධයෙන් මතක තියාගන්න පහසුයි. 345 18ක් එක්කහුව කරාම අර 18+ කියන වගේ තේරුම 18ක් එක්කහුව වෙලා එතකොට 345 18යි 363යි දැන් ඔන්න අර මේ අන්ත දෙකේ වැඩ දෙක. ඒ කියන්නේ අර සාපරාධී බලහත්කාරය පැමිණතලින් කතර කිරීම කියන මට්ටමයි අර බරපතලම වෙන එක ස්ත්‍රී දූෂණ කියන දෙකයි අතරමැද වෙනස රඳා පවතින කොතනද කියන එක ගැන තියෙනවා. ඒක ඔය ඔබේ ටියුට් එකේ හතරවෙනි පිටුවේ දෙවෙනි පැහැදිලි කිරීම තියෙනවා. මේ වගන්තියේ කාර්ය සඳහා අඩප්ටේට්ම් කිරීමකට 363 වන වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය බවට පත් නොවන යම් ක්‍රියාවක් ඇතුළත් විය හැකිය. උන්න දැන් සීමාව පෙන්නලා තියෙනවා 345 18ක් එකව කරන් 363යි 363 කියන්නේ ස්ත්‍රී දූෂණය ගැන. ඒක ස්ත්‍රී දූෂණයයි අර අතවර කිරීම අතර වෙනස පෙන්නලා තියෙන්නේ ස්ත්‍රී දූෂණයට මෙහා ක්‍රියාවක් කියන තේරුම. ඒ වගේම තෙන්තරව එකතු වෙච්ච තව දෙයක් තියෙනවා. අකුද අර මම ඔබට මුලින්ම කිව්වා සංශෝධන මොන හරි තිබ්බොත් අපි ගැන මේ ගමන් දකිමින් ඉස්සරහට යනවා. ඔබේ ටියුට් එකේ පස්වෙනි පිටුව බලන්නකෝ. පස්වෙනි පිටුවේ තියෙනවා අපි කොටු කරලා ඇති. එතන තියෙනවා කොටු කරපු තැන බලන්න 2006 පනතේ මුල තියෙනවා නම් මොකද්ද කියලා 2006 අංක 16 දරන දන්නනී සංග්‍රහය සංශෝධන පනත. ඔය වගන්තිය මත දැන් ටිකක් ලේසි. දැන් අපි 345 18 එකව කරාම 360 දුන්නා. ඊළඟට දැන් 95 අංක 22 කියන්නේ සංශෝධනය ගැන කිව්වා. මුල් වගන්තිය මත තියාගන්න ලේසි 3 4 5 කියලා තිබ්බත් ඉතින් 345 නේ. ඊළඟට දැන් 2000 අලුත් සංශෝධනය ඇවිල්ලා තියෙන 2006 අංක 16. 2006 කියන එකත් අගට 6 තියෙනවා. අංක 16 කියන එකත් 6 තියෙනවා. ඔය මැද කොටු කරපු එකේ තියෙනවා ප්‍රධාන ප්‍රඥප්තියේ
345 වන වගන්තිය පහත් දැක්වෙන පරිදි මේන් සංශෝධනය කරනු ලැබේ කියලා. දැන් ඔය ප්‍රධාන ප්‍රඥප්තිය කියලා මෙතන කතා කරන්නේ දැන් අපි මුලින්ම දැක්ක අර දන්නේ සංග්‍රහය නැත්නම් 19 අධිකාරිය කියන එකේ තිබිච්ච 345 අනුපහයන්ක දෙක ඉවත් කරා. දැන් එතකොට ඉවත් කරාට පස්සේ ඉතුරුලා තියෙන්නේ අනුපහයන්ක දෙක ගන්න පනතේ 345 වගන්තිය. ඒ වගන්තියේ අර පැහැදිලි කිරීම 1 2 කියලා අපි දෙකක් දැක්කා. මේ දෙක දැක්ක ඔබ 4 වෙනි පිටුවේ. හරිනේ. 4 වෙනි පිටුවේ රිලීස් කරලා 4 වෙනි පිටුවේ 1 2 කියලා තියෙනවා පැහැදිලි කිරීම දෙක. ඊළඟට දැන් අර 5 වෙනි පිටුව අපි යන් කියලා කිව්වා. 5 වෙනි පිටුවේ තියෙනවා පැහැදිලි කොටු කරලා තියෙන කොටස. පැහැදිලි කිරීම දෙක යන වචන සහ ඉලක්කම් වෙනුවට පහක් දැක්වෙන පැහැදිලි කිරීම ආදේශ කිරීමෙන්. ඔන්න දැන් අර පැහැදිලි කිරීම දෙක කියන එක පොඩ්ඩක් ඉවත් වෙලා ඒක සංශෝධන වෙන හැටි ගැන වෙනස්ව කියනවා. ඒකේ කියනවා දැන් අපි අර මුල් එකේ දැක්ක 363 දක්වා කියන තේරුම එතන කියනවා මේ වගන්තියේ කාර්ය සඳහා කියන්නේ මම ඉන්නේ 5 වෙනි පිටේ කොටු කරපුවා. මේ වගන්තියේ කාර්ය සඳහා අඩම් තේට්ටම් කිරීමකට 363 වන වගන්තිය අර්ථයේ සිදු වෙන බවට පත් නොවන යම් ක්‍රියාවක් හෝ මොන දැන් අර පරණකේ තියෙන ටික ඒ ගානටම තියෙනවා. ඕ 365 ආවගන්තිය අර්ථයේ බරපතල ලිංග අපයෝජනයක් නොවන යම් ක්‍රියාවක් ඇතුළත් විය හැකිය කියලා. දැන් අර සීමාවන් ටික තියෙනවා. ඔය ටික ඔයාලා අපි ඉදිරියට කරන ලිපි එක සාරාංශකරණ කරනකොට ඔබට හොඳ පැහැදිලි කිරීමක් ලැබෙනවා. ඊළඟට ඒ අග තියෙනවා දෙක ඒ වගන්තියේ පැහැදිලි කිරීම දෙකට ඉක්බිතිව පහක් දැක්වෙන පැහැදිලි කිරීම එකතු කිරීමෙන් හානියන්නට මනෝවිද්‍යාත්මක හෝ මානසික කම්පනයද ඇතුළත් වේ කියලා. ඉතින් ඔය කොහොම කියනකොට ඔබට තේරෙනවා ඇති නීතියම් ප්‍රමාණයක් පුල් කරලා තිනවා යම් ආකාරයකට කාටවත් ඕනේ දේවල් කරදර නොකර ඉන්න. ඊළඟට ප්‍රශ්නය ඊළඟට අපි 7 වෙනි පිටුවට යමු. දැන් ඔය සමහරක් දේවල් තියෙනවා දැන් ලංකාවේ දැන්ට තියෙන විදිහට නම් ඔය සමහරලාට කාන්තාවක් එක මොනවා හරි පැටලවිල්ලක් එහෙම තිබිලා රණ්ඩුවක් වෙලා ප්‍රශ්නයක් වෙලා උසාවි ගියොත් පොලිසියට ඉස්සෙල්ලාම ගිය ගමන් හුඟක් කාන්තාව ලියනකොට පැමිණිලා ඉතින් අර ඉන්න රාලහමිත් අහනවා වෙන මොනවක් කරදරයක් හේමුන්නේ නැද්ද මොකද උනේ එහෙම කියලා අහනවා. ඔය ටික ඔක්කොම අහනකොට ඉතින් රාලහමිට තේරෙනවා මේ කාන්තාවට බැන්න තමයි. හැබැයි අර ඕනේ නැති කුණුහරුප වගේ දේවල් කියලා බැනලා තියෙනවා. අර ඕනේ නැති ලිංගික කටයුත්ත ගැන කියලා බැනලා තියෙනවා. හරි මේක ලියන්න පුළුවන් 345ට තරුවෙන් ලියමු කියලා උසාවි දානවා. දැන් ඉතින් අර බැන තර්ජනය කරා කියන එකත් එනවා. ඔය ලිංග අතර කතා ටිකක් එනවා. ඉතින් ඔහොම ආවට පස්සේ උසාවි ක්‍රමයට ගෙනාවහම සමහර පාර්ශ්වයෙන් ඇවිල්ලා පස්සේ කාලෙක කියනවා අනේ මහා කරදරයක් මේ නඩු කියන එක මට මේක අවසානයක් කරගන්න ඕනි කියලා. එතකොට දැන් අපි එහෙම වෙච්ච වෙලාවක 345 වගන්තිය අර්ථේ පැමිණිල්ලක් කරපු කාන්තාවක් එවිලා කිව්වොත් මට මේක සමාදාන කරගන්න ඕනි කියලා ඔන්න උසාවි ක්‍රමය තුල අපි බලනවා. එතකොට දැන් අපි පැමිණිල්ල පැත්තෙන් පෙනී ඉන්නේ නීතිඥවරයා යන. ඒ කියන්නේ අර පැමිණිල්ල කරපු කෙනාට අපි සාමාන්‍යයෙන් කියනවා පැසායක එහෙම නැත්නම් පැමිණිල්ලේ පළවන සාක්ෂිකරු කියලා. පැසායක කියලා උතන අදහස් කරන්නේ පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකරුවෙන් තේරුම. උදාහරණයකින් පැහැදිලි කරොත් අපි හිතමු අවුරුදු 18ක 20ක විතර ටිකක් පෙනුම ඇති දරුවෙක් ගෑනු ළමෙක් ගෙදර ඉන්නකොට තාත්තා වෙන වැඩකට ගිහින් අම්මා ගෙයින් පොඩ්ඩක් එළියේ ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා ගෑනු ළමයට කරදරයක් කරන්න හදනවා. දැන් ගෑනු ළමයා ඈ ගහනවා අනේ අම්මේ මට මෙන්න මෙහෙම දෙයක් කරන්න හැදුවෝ කියලා. එතකොට දැන් අම්මා තමයි මේක ඉස්සෙල්ලාම දැනගන්නවා වගේ කෙනා අම්මා ගිහින් පොලිසියට පැමිණිලා දැම්මොත් අම්මා එතකොට අර මුල් පැමිණිලිකරු එහෙම නැත්නම් අර පැසායක වෙන්න ඉඩ කඩ වැඩි. හැබැයි එතකොට දැන් අම්මට නෙමෙයි කරදරේ කරන්න ගිය දුවට එතකොට දුවගේ ප්‍රකාශයක් පොලිසියෙන් ලියා ගන්නවා. සාමාන්‍යයෙන් පොලිසියෙන් කරන්නේ පුංචි දෙයක් එක්ක ගියත් වහාම ඔයා ස්පිරිතාලට යන්න කියලා යවනවා රෝහලට. රජේ රෝහලට ගියාම ඉතින් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන් අවශ්‍ය දේවල් විමසලා වෛද්‍ය වාර්තා හැම සකස් කරලා පස්සේ කාලයක උසාවියට එවනවා. ඉතින් ඔය වගේ දේවල් පුංචි දෙයක් දුර ගියාම ලොකු මට්ටමින් වෙනවා. හොඳම දේ පරිස්සම් වෙලා ඉන්න එක. දැන් එහෙම ආපු වෙලාවක අර කාන්තාව බැරිලා හරි කිව්වොත් අනේ මට මගේ දරුවා උසාවියක් අංගවිලා මේ ලැජ්ජා කරවන්න තවත් බෑ. මට මේක සමාදාන කරගන්න ඕනේ කියලා ඒ වගේ වෙච්ච වෙලාවක පැමිණිල්ල මෙහෙවන පොලිස් නිලධාරීන්ට අමතරව සමහර විට අර පැමිණිලිකාර පාර්ශ්වයෙන් ඔබට නීති නියෝජනයක් එක්ක යම් ආකාරයක ලෝකෙනික මගේ ඉල්ලීමක් කරන්න සිද්ධ වෙයි. මාගේ දිනෙට මේ කරදර මෙහෙම සිද්ධ වුණාට මින් ඉදිරියට අපිට කරදරයක් නැවත වෙන්නේ නැත්නම් අපි මේක සමාදානයක් කරගන්න කැමතියි. දැන් එහෙම කිව්ව වෙලාවට අපි නීතිය යම් වගන්තිත් එක්ක බලන්න වෙනවා අපිට ඔය හැම දෙයක්ම සමාදාන කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් සමාදාන කරගන්න බැරි දේවල් තියෙනවද? එහෙමත් නැත්නම් ඒවා සමාදාන කරගන්න පුළුවන් වෙන විදියක් තියෙනවද කියලා. ඔය වගේ වෙච්ච වෙලාවක
දැන් එහෙම යම් පැමිණිල්ලක් කරලා කාට හරි උසාවිය ආවට පස්සේ හිතුනොත් එහෙම මේව සාක්ෂි දී ලැජ්ජා වෙන්න යන්න ඕනේ නැතව ඉස්සරහට අපි මේක අවසානයක් කරගමු කියලා සමහරවිට එහෙම උසාවියෙන් මුහුණ දෙන අවස්ථාවන් තරම් තියෙනවා. ඒ වගේ වෙලාවක සමහරක් ගරු සිතුමල්ලා එහෙම ඉල්ලීමක් සමිල්ලි පාර්ශ්වයෙන් කරාම ඒ සඳහා අවසර දෙනවා. ප්‍රායෝගිකව සිද්ධ වෙන විදිය වෙන්නේ ගක් වෙලාවට කියනවා පොලිසියකින් නැවත ප්‍රකාශයක් දෙන්න කියලා. ඒක නැවත කට උත්තරයක් දීලා ඉන්පස්සේ පොලිසියෙන් සංශෝධන චෝදනා පත්‍රයක් කියලා අර මුලින් සමාදාන කරන්න බැරි වශයෙන් තිබුණා නම් ඒ වරද ඊට වඩා පොඩ්ඩක් දිහිල් කරලා චෝදනා පත්‍රයක් විදිහට ගේනවා. එහෙම ගෙනාපුවාම මේක සමාදාන කරගන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. එතකොට එහෙමනම් ඒ මොන වගන්තියද එහෙම නැත්නම් එක් කරන්නේ කොහොමද කියන එක ගැන ඔබට පුංචි අවබෝධයක් දෙන්න පුළුවන් මේ පිටුවේ අපේ පිටුවට යන 7 වෙනි පිටුවේ. 7 වෙනි පිටුවේ තියෙනවා තව වගන්තියක් දාලා ඒක නම් ඉතින් ඔය අර 345 දැන් අපි ඉලක්කම් දැනගත්තේ 345 දැනගත්තා 363 දැනගත්තා 345 කියන එකෙන් දෙකක් අඩු කරාම 343යි 343 කියන වගන්තිය ඔන්න ඔතන තියෙන ඔය ඔබේ ටියුට් එකේ 7 වෙනි පිටුවේ. එතන තියෙන්නේ 345 වගේම තමයි චුට්ටක් ඉතින් ඒ වුණාට ඒකේ පොඩ්ඩක් රින්ගන්දර නීතිය තුල අපි කියනවා වගේ පුංචි හිලක් තියෙනවා. ඒකේ තියෙනවා යම් කිසි තැනක් විසින් කරන ලැබූ බරපතල වූ හදිසි වූ ප්‍රකම්ප කිරීමක් නොවන අවස්ථාවක ඊතනතර අරත්‍යම් කරන හෝ සාපරාධී බලහත්කාර පාන්තායතෙකුට කියනවා දනුවම ගැනීම කියලා තියෙනවා. ඕකේ තුර අපේ නීතිය තුල අපිට අම්මාකට යොදා ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඒක ඔබ දකිනවා බිටියුට් එකේ 8 වෙනි පිටුවේ. හරි. 8 වෙනි පිටුවේ තියෙන්නේ ඔය අපේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි ගැන තියෙන පොතක් තියෙනවා. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය කියලා. දැන් අර මුලින් අපි දන්නේ සංග්‍රහය කියලා කියපු එකේ තියෙන වැරද්ද මොකක්ද කියලා නිර්වචනය කරන එක. මේක මගෙන් සාමාන්‍යයෙන් කරන්නේ ක්‍රියාත්මක වෙන හැටි ගැන කියන පොත. ඔය මේ පොතේ එක්තරා පිටුවක දුපලේඛනයක් වශයෙන් පෙන්නලා තියෙනවා. ඔබට පහසුවට ඒක අපි සාරාංශ කරලා පෙන්නලා ඇති. ඔබ ටියුට් එක 8 වෙනි පිටුවේ. එතන බලන්නකො. අපි ඉස්සෙල්ලා කොටු කරලා තියෙන අන්තිම කොටුව බලමු. දැන් මුලම කොටුව බැලුවොත් ඒකේ තියෙන්නේ වගන්තිය කියලා තියෙන එක. අර සෙක්ෂන් එක එහෙම නැත්තම් දනුවම වගන්තිය මොකක්ද කියලා. ඊළඟ වරද මොකක්ද කියලා කෙටියෙන් තියෙනවා. ඊළඟට සාමාන්‍ය නිලධාරියා විසින් වරන්තුවක් නැතුව අත්තරම් ගන්න පුළුවන්ද කියලා. කොහොම එහාට ගිහින් ආයි තියෙනවා ඊළඟට අර අපදිය හැකිද කියන එකත් බලාගෙන පොඩ්ඩක් බය අඩු කරගන්න පුළුවන් නේ. අපදිය හැකිද නැතොත් නැහැකිද කියන එකස්සේ එමෙම කියලා තියෙනවා. ඊට පස්සේ 6 වෙනි කියන එකස්සේ තියෙනවා අපිට වැදගත් දේ. 6 වෙනි තීරුව යටතේ තියෙනවා පිළිවෙලට. සමතේටපත් කළ හැකි කියලා තියෙනවා. සමතේටපත් කළ නොහැකි කියලා තියෙනවා. එම කියලා තියෙනවා. දැන් අපි අගින් පටන් ගත්තොත් ඒ කියන්නේ 8 වෙනි පිටුවේ අන්තිම කොටුව බැලුවොත් එහෙම එතන තියෙන 345 ස්ත්‍රියගේ හිරියොතක් බින්න චේතනාවෙන් ඇයට අඩත්තේට්ටම් කිරීම හෝ සාපරාධී බලහත්කාරයේ තෑම කියන එක ඉස්සරහින් අපි කොහොම පේලින් දිගින් දිගට ඇවිල්ලා 6 වෙනි එකකින් පල්ලෙහාට ඇවිල්ලා බැලුවොත් තියෙන්නේ සමතේටපත් කළ නොහැකිය. ඔන්න ඔබට පැහැදිලිට උට උසාවි ක්‍රමයේ තුල අර කාන්තාවකට වගේ පුංචි කරදරයක් වෙලා ඇවිල්ලා කාන්තාව කිව්වොත් අනේ මං කැමතියි සමාදාන වෙන්න කියලා නීතිය පොඩ්ඩක් හරස් වෙනවා. හරස් වෙන හැටි තමයි අපිට පේන්නේ 345. එතකොට මේ පුංචි හරස් වෙන තැන පොඩ්ඩක් ඔගෙන් දෙකක් කපලා ඉවරලා ඔක සමාදාන කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. දැන් 345 දෙකක් කපනවා මම මට තියාගත්ත හැකි දෙකක් අඩු කරනවා 343යි. එතකොට 343 දාගත්තොත් ඒක සමාදාන කරන්න පුළුවන් කියන අදහස එනවා. ඒක ඔබ දකිනවා ඔය 8 වෙනි පිටේ දෙවෙනි කොටුව වගේ එක තියෙනවා. එතන තියෙනවා සාපරාධී බලහත්කාරයේ පෑම බලහත්කාරය හා අඩත්තේට්ටම් කිරීම. ඒකේ 6 වෙනි රුලේ තියෙන සමතේට පත් කළ හැකිය කියන්නේ. දැන් ඔබට එතකොට පැහැදිලි 345 වගන්තිය ඇතුලේ හිටියාම සමාදාන කරගන්න බෑ. හැබැයි දෙකක් කපලා 343 කරගත්තොත් සමාදාන කරගන්න පුළුවන් කියලා. දැන් ඔබට ඉලක්කම් සාරාංශය ටික නැවත මතක් කරන්න. අපේ රටේ වැරදි ගැන නිර්වචනය කරලා එහෙම නැත්නම් මෙන්න මේ වැරදි මෙන්න මේ ආකාරයෙන් කියලා කරලා තියෙන පොතට අපි සාමාන්‍යයෙන් දන්නේ සංග්‍රහය කියලා කියනවා. ඒ දන්නේ සංග්‍රහයේ මුල් කාලින පනතේ තිබුණේ 345 වගන්තිය කියන එක තිබුණා. ඒක එතකොට 95 අංග 22 කියන සංශෝධන පනත මගින් ඉවත් කරා. ඉවත් කරලා අලුතෙන් වගන්තිය ගෙනාවා. අර අලුතෙන් ගෙනාපු වගන්තිය ඇතුලේ දනුවම් වැඩි කරලා තියෙනවා. ටිකක් විස්තරාත්මක වචනෙන් ක්‍රියාවෙන් හිමි කියන කතා කියලා තියෙනවා. ඊට අමතරව වන්දි ගෙවීම ගැන කතා කරලා තියෙනවා. දැන් ඔබ එතකොට අලුත් පනතේ යම් යම් වෙනස්කම් ටික දැක්කා. ඊළඟට අනිත් දේ තමයි ඔබ මෙච්චර කල් හිතුවනම් ස්පර්ශ නොකරක් මේ වරද කරා කියලා එන්න පුළුවන් කියලා. ඔව් ඇත්තටම උසාවි ක්‍රමයේ තුල එනවා. සමහරක් කාන්තාවන්ගේ ප්‍රශ්න ඇවිල්ලා කියනවා
මං කාමරේ නිදාගෙන හිටියා. අර මිනිහා ආවා එකපාරට මට මෙන්න මෙහෙම කරන්න ගියා. මගේ මෙන්න මෙතනින් ඇල්ලුවා මෙන්න මෙතනින් අත ගෑවා එහෙම කියලා කියනවා. එන්න එහෙම කිව්වහම ක්‍රියාවෙන් වැඩේ කෙරලා. ඊළඟට සමහරට කාමරේ ගාවට ඇවිල්ලා උන් නැති වාචාල කතාවක් කියලා අන්න අර වැඩේ අපි කරමුද කියලා අහපු අවස්ථා තියෙනවා. ඔන්න ඒතර වචනේ. ඊළඟට අංග චලනයෙන් කරා කියන එක ගැන කියන්න ඕන දේ තමයි කියන්නේ සමහර වෙලාවට සමහරු පාරේ කවුරු හරි කාන්තාවක් යනකොට රප්පුඩියක් එහෙම ගහලා නැත්නම් සූ කියලා ගන්නකොට අර මොකද තාත්තා නැද්ද කියලා අහන ගෑලම තිරපුවම හම්බ වෙනවා. සමහරලාවට සූ කියලා කතා කරාට පස්සේ අර පස්ස බලනකොට අංග චලනයෙන් යම් දෙයක් කතා කරා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කරා වුණත් ඔය වගන්තියස්සට නම් වැටෙනවා. මේ ටික කිව්වේ අපි කාන්තාවන්ට යම් ගෞරවයක් ඇතුව ජීවත් වෙනවා නම් ගොඩක් පහසුයි. යම් වෙලාවක හැබැයි ඉතින් ඔබට අසාධාරණයක් වෙච්ච වෙලාවක ඔබට හිතෙනවා නීතියේ මුද පාඩමක් මෙන්න මේකට උගන්වන්න ඕනෙමයි කියලා එහෙම හිතෙනවන කාන්තාවක් ඒ වීඩියෝ යන්න පුළුවන් පනතයි වගන්තියක් කොම්පෙන්නවා. ඒ වගේම අනිත් දේ තමයි එහෙම ගිහින් ටික දවසක් යනකොට අනීමා කරදරේ මේ උසාවියේ එක දැන් නම් මට මේක හොඳටම ඇති මේක සමාදාන කරගත්තා නම් කියලා හිතුනොත් එහෙම ඒ සමාදාන කරගන්න හැටි ගැන තමයි ඔබට කිව්වේ අර 79 අංක 1979 අංක 15 දන්න අපරාධ සංග්‍රහ සංශෝධන පනත සංග්‍රහය පනත මගින් 345 වගන්තිය කිව්වොත් සමාදාන වෙන ඉඩක් නැහැ. හැබැයි 343ට ගෙනාවොත් ඒ කියන්නේ 45න් දෙකක් අපොත් 343 වෙනවා. උන්න සමාදාන කරගන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. ඒ වගේම ඔබට අර කියපු වගන්ති ටික මත දැන් ලේසි ක්‍රමයේ තමයි කිව්වේ 345 කියලා කියන්නේ උතර සරල වර්ධ වගේ කියන අපි කියපු දේ. ඒකට අර දැන් ඔබට මම කිව්වා 18ක් වයස 18න් පෙන්නාම ඉතින් අපි ලොකු අය වෙනවා. යම් යම් තීරණ ගන්න පුළුවන්. 16 පෙන්නාම කැමති දෙයක් කරන්න පුළුවන්. 18 පෙන්නාම කතාද බඳින්න පුළුවන් කියලා හැම කතා ටික කිව්වා. එතකොට 345 18 එක්කව කරාම 363 බවට පත් වෙනවා. 363 කියන්නේ ඉතින් අර ස්ත්‍රී දූෂණය ගැන තියෙන වගන්තිය. දැන් අපිට ওই ටිකත් එක්ක යම් ආකාරයක පැහැදිලිවීමක් වෙන්න ඕනේ. රටේ තියෙන නීතිය මොකක්ද? ඒකද 345 වගන්තිය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේ මේක 343 කියන එක නිර්වචනය නවතින්නේ කොතනද? අර ඒක තා පොඩ්ඩක් එහාට ගිහින් ස්ත්‍රී දූෂණය බවට පත් වුණොත් එහෙනම් මොකද වෙන්නේ කියන කතා ටික ඔබ දකිනවා. ඊළඟට 363 කියන එකෙත් දැන් ඔබට ඉලක්කම පැහැදිලි කරපින්ද කියන්නම්. ඔබේ ටියුට් එකේ 7 වෙනි පිටුව බලන්නකෝ. 7 වෙනි පිටුවේ අග තියෙන්නේ 343. එතකොට අර දැන් ඔබ 345 කියලා කියන්නේ අර මුලින් අපි කතා කරපු වර්ධ ගැන තිබිච්ච වගන්තිය. අර 95න් ගොඩගෙන සංශෝධනය කරාට පස්සේ තිබිච්ච වගන්තිය. ඒ වගන්තියෙන් එතකොට දාපු දේ වෙනසකට වශයෙන් ඉන්නේ අලුතෙන් සංශෝධනය කරගන්න සිද්ධ වෙලා ඒක සමාදානයක් කරගන්න ඕන එකෙන් තැන්ට આવොත් නීතිය හරස් වෙන 345ට. එතකොට නැතිනම් දෙකක් අපල 343 කරගෙන 343ට දාලා සමාදාන කරගන්න පුළුවන්. මේ වගේ වෙච්ච වෙලාවට තව ප්‍රායෝගික වෙන දේවලුත් කියන්නම්. මහේස්ත්‍රාත් අධිකරණයේ යම් නඩුවකදී දෙපැත්තම කැමති වෙලා සමාදානයක් කරන්න උත්සාහ කරන වෙලාවට සමහර රටවලින් ඉන්න පොලිස් නිලධාරීන් කියනවා අදාළ දඬුවම් මේ වරද ගැන තියෙන වගන්තිය සංශෝධනය කරන්න අපි ඉහළ නිලධාරීන්ගේ අවසර ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම කෙනෙක් අදහස් කරන්නේ අර ඒ පොලිස් නිලධාරීන් ඉහළින් ඉන්න සහකාර පොලිස් නිලධාරී වගේ නිලධාරීන්ගෙන් අවසර ගන්න ඕනේ මෙන්න මේ වරද ලිහිල් කරලා අඩු වරදකට දාමු කියලා. ඉතින් මේ වගේ දේවල් සාමාන්‍ය උසාවි ක්‍රමෙත් කරන්න ගියාම නඩු වාර ගාණක් යනවා පරක්කු වෙනවා. ඔය ඔක්කොම ටිකත් එක්ක ටිකක් ප්‍රායෝගික පැත්තට බර ඉනිසුරුවරේක් හරි. එහෙම නැත්නම් ඔබේ යම්කිසි නඩුවකින් පිළිසිටින නීතිඥවරයා මේ ප්‍රායෝගික පැත්ත ගැන පුංචි අවබෝධයක් එක්ක ජීවත් වෙන කෙනෙක් වුණොත් සමහර විට එතකොටක් ගාලා අවබෝධයක් එනවා. දැන් 345 වගන්තිය කිව්වොත් සමාදාන කරන්න විදිහක් නැහැ. 343ට ගෙනාවොත් සමාදාන කරන්න පුළුවන්. හැබැයි එහෙම දෙකක් කපලා අඩු කරගන්න අර පොලිස් නිලධාරීන් කියන්නේ නඩුව දාන ෆැමිලි පාර්ශ්ව වගේ කට්ටිය කැමති නෑ. ඒගොල්ලෝ කියනවා ජෙල් නිලධාරීන් අවසර ඕනේ කියලා. ඉතින් ඔහොම වෙච්ච වෙලාවට ඔය කෙරෙන්නේ නැති වැඩි දෙයකට දඟල ඉන්නවට වඩා සමහරක් නඩුවක් අවසන් කරමු කියන තැන ඉන්න ගරු මහේස්ත්‍රාත්තුමෙක් හරි ඒ වගේම ඔබ වෙනුවෙන් ඉන්න නීතිඥවරයෙක් හරි අවබෝධයෙන් හිටියොත් එහෙම සමහර විට යම් යම් නීතිය තුළ රිංගන්න පුළුවන් පුංචි හිල් වගේ තැන් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔගේ අපේ නීතියේ තියෙන 306 වගන්තිය. 306 වගන්තිය කියලා කියන්නේ සමහරක් අවස්ථාවල අර වරදකරුවෙක් කරන්නේ නැතුව දඬුවම් කරන්න එහෙම නැත්නම් ඔය පුංචි අවවාද කළ මුදා හැරීමක් රජයේ ගාස්තුවක් කියලා වගේ මට්ටමින් සහනයක් දෙන්න පුළුවන් තැන්. ඒ වගේ වෙලාවක 306 වගන්තිය තුළ මූලිකවම තියෙන්නේ වරදකරු නොකොට දඬුවම් කරනවා කියන අදහස එකේ තියෙනවා. ඒතකොට ඒකේ තේරුම ඔබ වැරදිකරුවෙක් වෙන්නේ නැහැ. දැන් අර 345න් 343 දාලා ඉවර කරන්න බැරි නම්
ඒ මොකක් කරන්න බැරි නම් නඩුව අවසන් කරගන්නත් අවශ්‍ය නම් සමහරක් ගරු විසඳුමල්ලා ඉහළින් නම් අහනවා මට 360 පියවර ගන්න පුළුවන් කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ 360 පියවර ගන්නවා කියන එකේ අදහසම දඩ ගහන්නේකුත් නැහැ, ඉරයවන්නේකුත් නැහැ, වෙන මොනවාක් කරදරයක් කරන්නේකුත් නැහැ. අර පොලිසියෙන් වරද ලිහිල් කරන්න තියෙන කරදර ටික එහෙම නැත්නම් ඒවා කෙරෙන්නේ නැතිව පරක් වෙන එකට තවත් උත්තරයක් තමයි කියලා. ඉතින් එහෙම ওই ටික මම ඔබට කිව්වේ ප්‍රායෝගිකව ජීවිතේ දකින්න දේවල් එක්ක. ඊළඟට තව දෙයක් තියෙනවා. අර ඉස්සර කාලේ නම් ඔය අපි දන්න හොඳ නීතිඥවරයෙක් හිටියා සම්බන්ධ සෙනරත්න කියලා හොඳ දක්ෂ නීතිඥ මහත්මයෙක්. එතුමා එක්තරා අවස්ථාවක කැම්පස් එකේ අපි නීති යම් දෙකකට ආවා. ආරාධ්‍යෙක් වශයෙන් ඒ ආපු වෙලාවේ ඇහුවා ස්ත්‍රී දූෂණය කියන්නේ මොකක්ද කියලා. දූෂණය කියලා අහපු ගමන් අපි ඔය වගන්ති වලින් කටපාඩම් කරන ඉන්දියාවෙන් කියන්න ගත්තාම hina වෙලා නිකන් ඉඳලා කිව්වා. එතුමා කියපු වචනයෙන් වල කිව්වොත් එහෙම most enjoyable offense in the world කිව්වා. ලෝකේ තියෙන අර බොහොම සතුටුදායකම වර්ධ කියලා තමයි එතුමා කිව්වේ. ඉතින් මම ඒක කිව්වකොට මට තියාගෙන පහසු තකා පමණයි මොකද එහෙම වැරදින් වචනයක යන්නේ පා මේ සරල දෙයක් කිව්වට දැන් අපිට මේ දක්වා කියපු වගන්ති ටිකක් පැහැදිලි කරලා නැවතත් මතක් කරොත් එහෙම 19 වෙනි අධිකාරිය එහෙම නැත්නම් දන්නේ සංග්‍රහය කියන පනතේ 375 කියලා වගන්තියක් තියෙනවා. ඒක මගින් තමයි එතකොට ඔය කිරියොතක් බිනීම නැත්නම් වල ලැජ්ජ බැනති කරනවා වගේ කියන තත්ත්වෙට එන්නේ. ඊළඟට ඒ මුල් කාලේ පනතේ තිබිච්ච වගන්තිය 95 අංක 22 සංශෝධනය කරා. සංශෝධනය කළා ගෙන ආපු වගන්තිය තියෙනවා බිටියුට් එකේ 4 වෙනි පිටුවේ. ඒක තියෙන 95 අංක 22 ආපු විදියට. ඒක තුල එතකොට අර වචනෙන් ක්‍රියාවෙන් අංග චලනෙන් වගේ කියන දක්වා පුළුල් වීම එහෙමම තියෙනවා. ඔය ඔක්කොම ටිකත් එක්ක අර 345 කියන එකට වයස අවුරුදු 18ක් නාමුගක් අය කල්පනා කරනවා මම දැන් ලොකු ළමයි මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා තැනට එනවා. ඔන්න 345 18ක් අවුරුදු 363 බවටපත් වෙනවා. 363 බවටපත් වෙනකොටම ස්ත්‍රී දූෂණය කියන එක තියෙන වගන්තිය අපි 363 වශයෙන් දකිනවා. ඊට අමතරව ඔබට පුංචි පොත් කීපයක් ගැන මතක් කරා. දරුවන්ට කාන්තා නීති ආරක්ෂාව කියලා කිව්ව සජීවනී අබේකෝන් අපේ හිතේ මිතුරේ ලියපු සරල පොත. ඊළඟට ඔබට අපි අපේ ටියුට් එකේ තව අගය දාගෙන තියෙනවා. ඒ මුල චුට්ට පෙන්වන්නම්. ඒ පොත ගැන කියපු හින්දා ඒක ඔය 12 වෙනි පිටුවේ තියෙනවා. ශ්‍රී ලංකාවේ අපරාධ පිළිබඳ තෝරාගත් ලිපි පාලිත මනන්දු. පාලිත මනන්දුගේ ලිපියෙන් පටන් ගත්ත එකේ 14 වෙනි පිටුවේ මුල හරියේ අර අපි කියපේ පොතේ හොඳ ලිපියක් තියෙනවා පිටු ගන්නාවක් තියෙන ලිපිය. ඒක මූලික කරගෙන තියෙන්නේ ඔය ස්ත්‍රී දූෂණය ඒ වගේම ඔය ව්‍යභිචාරය කියලා කියන තහනම් න්‍යාය සම්බන්ධතාව වගේ පැත්ත බරපතල ලිංග අපයෝජන සහ අස්වාභාවික වැරදි කියලා ටිකක් ගැඹුරු මාතෘකා ටිකක් ගැන තියෙනවා. හැබැයි සර් ඉතින් බොහොම ගැඹුරින් වුණාට බොහොම විමසිලිමත්ව කියලා තියෙනවා. කාට හරි කෙනෙකුට කියවලා තියාගන්න මොකද අපිට ඊළඟ දවසේදී අපි ඔය ටික කරද්දී අපිට අවශ්‍ය වෙයි. අද දක්වා කරපු පාඩම දැන් අපි හැමදාම කරන දේ ගැන අපිට කියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කරපු දේ ඔබට ගෙදර ගිහින් පාඩම් කරන්න ඉතුරු කරන්නේ නැතුව සරල ක්‍රමයකට මත තියන උනන්දුව සහ ඔබට උත්සාහ කරනවා. ඒ සඳහා දාගත ක්‍රමය තමයි 9 වෙනි පිටුවේ තියෙන්නේ. 9 වෙනි පිටුවේ ඔබට ටිප් එකක් කියලා දීලා තියෙනවා. බලන්න 9 වෙනි පිටුවේ උඩ. හරිද? 9 වෙනි පිටුවේ මුල තියෙනවා 345 එක්කව කරා 18 363. දැන් ඔබට විතර පොඩ්ඩක් මත තියාගත්ත එක 345 වගන්තිය තියෙනවා. අර 18 පස්සේ එහෙම නැත්නම් 18 පැන්නාම ඉතින් අපි ලොකු ළමයි දැන් ඉතින් ඕන එකක් කර හැකියි වගේ සයිස් එකට ආවම 363 එනවා. ඔන්න ඒතකොට 363 කියපු ගමන් අපිට ස්ත්‍රී දූෂණය ගැන මතක් වෙනවා. ඊළඟට තව අපි ওই පාඩම තුල සාරාංශ කරගත්තා. රටේ තියෙන නීතියත් එක්ක 345 වගන්තිය සමාදාන කරන්න උසාවිය අවසර දෙන්නේ නැහැ. හැබැයි අවසර නොදුන්නට වෙන සමාදාන කරන්න පුළුවන් විදි තියෙනවා. අර අදාළ කාන්තාව ටික දවසක් යනකොට කිව්වොත් එහෙම අනේ ඉතින් මට මේ නඩුව ඉස්සරහට ගෙනියන්න ඕනේ නැහැ. මගේ දරුවා ලැජ්ජා කරන්න මං කැමති නෑ එහෙම කියලා කියන කාන්තාවෝ ඉන්නවා. ඒ වගේම සමහර කාන්තාවෝ ඉන්නවා වයස ටිකක් වැඩි වුණාට පොඩ්ඩක් ගෑවිච්ච ගමන් හරි මොකක් කර ප්‍රශ්නයක් වෙලා ෆැමිලි දෙක උසාවිය ඇවිල්ලා උසාවියෙන් ගරු විසතුමා ඇහුවොත් එහෙම තමන් මේක සමාදානයක් කරගන්න කැමතිද කියලා නෑ මට නඩු කියන්න ඕනේ කියලාම නඩු කියන කාන්තාවොත් අපිට විතර හම්බ වෙනවා. ඒ වගේ වෙලාවක සමහර කාන්තාවොත් එක්ක යම් යම් දුරට යන්න සිද්ධ වෙනවා නඩුවකදී අරස් ප්‍රශ්න අහගෙන ඉතින් දිගින් දිගට යන්න වෙනවා. පුංචි උදාහරණයකට යමක් පැහැදිලි කරන්නම් මේ කිය පාඩමට කෙලිසිජුවම අදාළ වෙන විදිහට එක්තරා දැන් අවුරුදු 3කට 4කට විතර කලින් එක්තරා නඩුවක් තිබුණා මම පිළි සිටපු නඩුවක. ඒ නඩුවේ කාන්තාව පැමිණිලි කරනවා. කාන්තාව කියන්නේ අපේ ගේ විත්තිකරුගේ ගේ කියන්නේ කාන්තාවට අපි කියන පැසායක කියලා එහෙම නැත්නම් පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකාරිය කියලා කාන්තාව පොලිසිය ගිහින් පැමිණිලි කරන්නේ පල්ලෙහා ගෙදර ඉන්න බස් ඩ්‍රයිවර් බස් යදුරේ
ඒ තැනත්තා මෙන්න මෙහෙම දෙයක් මට කරා කියලා කියනවා. කරා කියලා කියන දේ තමයි තරලවම කිව්වොත් මේ දෙන්නගේ වත්ත වෙන් වෙන්නේ එකම එක තාප්පෙකින්. ඒ තාප්පෙන් වෙන් වෙනකොට මේ කාන්තාව කියන්නේ මේ පුද්ගලයා පල්ලෙහා ගෙදර ගාවින් යනාලා තුවාය කඩාගෙන මට ඔහුගේ අර ප්‍රධාන අවයව ටික මට පෙන්නනවා කියලා. ඉතින් එහෙම පෙන්නනවා කිව්වහම ඔන්න ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් අපිට නීතිය තුල එතකොට අපි පෙන්නනවා සහ දකින්නවා කියන වචන දෙකේ තේරුම් දෙකක් දකින්නවා. පෙන්නනකොත් ඒකේ තේරුම චේතනාන්විතව කියන්නේ ඕනෑකමින්ම මෙන්න මේක බලපං කියලා වගේ පෙන්වනවා කියන தත්ත්වය. දකින්නවා කියොත් ඒකේ තේරුම කාන්තාව දකින්නවා. හැබැයි පුරුෂයා ඕනකමින් පෙන්වීමට ගියා නොවෙන්නත් පුළුවන්. මේ සිද්ධිය කාන්තාව පැමිණිලි කරන ගමන් කියන්නේ මේ සිද්ධිය කාන්තාව ඉන්නේ ඉහළ පැත්තේ කියන උඩ පැත්තට තියෙන වත්තේ අර පුරුෂයා වගේ කෙනා ඉන්නේ ටිකක් ඊට වඩා පහළින් තියෙන වත්තක. ඒතකොට ඒ කාන්තාව පොලිසිය පැමිණිලි කරලා කියන එකේදී සාක්ෂි දෙනකොට කියනවා මම ඉදිරිනම් බලනකොට මෙන්න මේ පුද්ගලයා බැම්මේ හිලක් හදලා තියෙනවා. හිලක් කියන්නේ සාමාන්‍ය යම් ප්‍රමාණයක තවුවක් කියන්නේ කුහරයක් වගේ හදලා ඒකෙන් මට අර ඔහුගේ ලිංගික අවයව ටික පෙන්නනවා කියලා. දැන් බැම්මෙන් එහා පැත්තෙන් ඉඳලා ඇල්ලුවා කියන්නත් බෑ. එන මොකක් කියන්නෙත් නෑ පෙන්නවා කියලා. නමුත් ඒක කායික ක්‍රමයට 345 වගන්ති යටතේ එනවා. එහෙම ආපුවාම අර කාන්තාව සාක්ෂි දෙමින් කියන කතා ටික විමසිල්ලෙන් අහන් ඉන්නකොට ඔන්න අපිට අවබෝධ වෙනවා මේ කාන්තාව බොරුවක් තමයි කියන දේ තේරෙන්නේ. ඊළඟට හොඳට හොයලා බලනකොට ඒ විමර්ශනයේ තිගේ පොලිස් නිලධාරීන් සාක්ෂි දෙමින් කියනවා මම කාන්තාව ගෙවල් පැත්තෙන් ගියා. ඒ පැත්තේ තාප්පය ගැන බැලුවා. ඒ තාප්පේ බැලුවට විශාල සිදුරක් පේන්නේ නැහැ. පුංචි හොඳ විමසිල්ලෙන් බැලුවාම පොඩි ඔය ඇඟිල්ලක් දාන්න පුළුවන් මට්ටමේ ඉලක්ක එහෙම නැත්නම් තව්වක් සිදුරක් තියෙනවා කියලා. ඒකේ තේරුම අර අපි කතා කරන අර බස් සිදුරා වගේ කෙනා ඇත්තටම කරලා තියෙන්නේ තාප්පේ තමන්ගේ පැත්තෙන් ටිකක් හොඳට හාරලා අර කාන්තාව ඉන්න පැත්තෙන් මතු කරන තැනදී පුංචි සිදුරක් විදිහට මතු කරලා බැලුවමට ඒ කාන්තාවට සිදුර පේන්නේ නැහැ පැහැදිලිව. නමුත් මේ තැනත්තට කරන්න පුළුවන් දේ තමයි තමන්ගේ පැත්තෙන් කඩපු තව්ව තුලින් හොඳට බලන්න පුළුවන් කාන්තාව මොකද කරන්නේ කියලා. ඇත්තටම ඉතින් කරලා තියෙන්නේ අර කාන්තාව නාලනකොට එහෙම බලන එක තමයි මේ පිරිපුද්ගලයා කරලා තියෙන්නේ. කොයි හරි අවස්ථාවක ওই සිද්ධිය ගැන අවබෝධයක් ආපු කාන්තාව පැමිණිලි කරනකොට කියනවා මට මෙතන තමයි මෙන්න පෙන්නවා කියලා. ඉන් පස්සේ සාක්ෂි දෙනකොට අදාළ කාන්තාවගෙන් අහනකොට තමන්ගේ බැම්මේ එහා පැත්තේ මොනවද තියෙන්නේ කොයි වගේ උසකින්ද සිදුර තියෙන්නේ කියලා අහනකොට කාන්තාව කියනවා අඩි 2.5ක් 3ක් වගේ ඉහළින් තමයි තියෙන්නේ. ඉතින් ওই ටික කොහොම කියාගෙන ඉන් පස්සේ විස්තර තව ටිකක් සාක්ෂි ගන්නකොට තේරුම් ගන්නවා අර අදාළ සියදුරු මහත්මයා එහෙම නැත්නම් මිත්කරුවාගේ අර වරද කරා වගේ කෙනා ඉන්නේ කොච්චර පහතින්ද කියලා අහලා බලනකොට අඩි 5ක් විතර අර බැම්මට වඩා පොඩ්ඩක් තව අඩි 2ක් 3ක් පාතින් කියලා තේරෙනවා. දැන් අර කාන්තාව කියන කතාව කාන්තාව කියනවා මේ අදාළ පුද්ගලයා තමන්ගේ අර අනවශ්‍ය අවයවය මට අර සිදුරෙන් පෙන්නවා කියලා. එහෙම පෙන්නවා කියලා කියනකොට දැන් අපිට පුංචි සිදුවෙන හැකි දෙයක් බව පේනකොට අර ප්‍රශ්නේ එහෙම නැත්නම් අර යම් දේවල් අහනකොට අහන්න පුළුවන්කම අවස්ථාව ලැබෙනවා. පොලිස් නිලධාරි මහත්මයාගේ සාක්ෂියෙන් අහගන්න පැහැදිලි කරගන්න ලැබෙනවා. අර පිරිම් පුද්ගලයාගේ බැම්ම පැත්තේ ලොග් ගල් තියලාත් මොකක්වත් කියලා උඩට නැගලා නෙමෙයි මේ තැනත්තා ඔය කියන දේ පෙන්නවා කියලා කියන්නේ. අර උඩ ඉන්න කාන්තාවගේ පැත්තෙන් බලද්දී අඩි 2.5 පාතින් වගේම මේ පිරිම් පුද්ගලයාගේ පැත්තෙන් බලද්දී අඩි 4.5 පාතින් තියෙන්නේ. එතකොට ඉතින් හොඳටම තේරෙනවා ඔය කියන කතාව සිද්ධ වෙන්න බෑ කියලා. මොකද හේතුව අදාළ පිරිම් පුද්ගලයා අර පුංචි තව්වකින් අදාළ තමන්ගේ යම් අවයවයක් පෙන්වන්න ගියා නම් ඒ පෙන්වීම කරන්න ආධාරකයක් නැතුව යම් පුටුවක නැගලා මොනවා හරි එහෙම දෙයක් නැතුව කරන්න ගියා නම් කරා කියන එක සාමාන්‍ය සිදුවිය නොහැක්කක් බවට පත් වෙනවා. ඉතින් ওই තත්ත්ව වෙනකොට අවසානයේදී තැනත්ත නිදහස් වෙනව නඩුවෙන් ඒ වගේ වෙලාවක අපි සාමාන්‍යයෙන් කියන සාක්ෂි පරස්පර වෙනවා කියලා. කියන්නේ අර සාක්ෂියකට ගැලපෙන්නේ නැති අවස්ථාවක් වෙනවා කියලා. මම අපිට උදාහරණයක් කිව්වා වගේ දේවල් ඕන්තරම් නඩුවල එනවා. ඒ වගේම තමයි ඉතින් අනවශ්‍ය අසභ්‍ය මැසේජ් එකක් එහෙම ගහුවා කියලා ඒවත් ඉතින් 345 වගන්ති ඇතුලෙන් දාගෙන එනවා. ඒ වගේම කට වචනෙන් ඕනේ නැති කුම්හරපයක් ගැන කියලා මෙන්න මේක කරන්න වරෙන් කියලා කතා කරා කියලාත් දෙනවා. ඒ වගේම ඔය යම් ආකාරයේ පොදු ප්‍රවාහන සේවයකදී හරි නැත්නම් කාර්යාලයකදී හරි වෙනත් පොදු ස්ථානයකදී හරි යම් කිසි කරදරකාරී ආකාරයේ සිදුවීම් වලට මුහුණ දීලා 345 වගන්ති යටතේත් එනවා. ඉතින් මේ ඔක්කොම ටිකත් එක්ක දැන් අපිට කියමු වගන්ති ටික සාරාංශ වුණොත් 345 වගන්ති ගැන කතා කරා. ඒකට අපි අර 18+ කෙනෙක් කහුව කරගත්තා. 18ක් එක්කව කරාම ඒක 363 එනවා කියලා කිව්වා. 363 කියලා කියන්නේ දූෂණය ගැන කියලා කිව්වා. දැන් එතකොට 345 වගන්ති කියන එක සමාදාන කරන්න නීතියෙන් පැහැදිලි විදිහක් නැහැ.
හැබැයි කරන විදිය ගැන කිව්වා දෙකක් කපලා 343 කරගෙන 345 43ට දාලා සමාදාන කරන්න නීතියෙන් පුළුවන් කියලා. ඒ සම්බන්ධව ඔබ දකින්න එතකොට 1979 අංක 15 දරන අපරාධ නිලධාරි සංග්‍රහ පනත. ඒක ඔය සමාදාන කරන තැන ගැන ඔබට කියලා තියෙනවා ඔබේ YouTube එකේ 8 වෙනි පිටුවේ. දැන් ඔබට එතකොට යම් ආකාරයක පුංචි අවබෝධයක් ඇති මේ වගන්ති දෙක මොකක්ද කියලා මේ වගන්ති දෙකත් එක්ක තව විස්තරකට අපිට පුංචි ටිකක් ඔය සරලව සහ යම් ප්‍රමාණයක් ඉතින් ඔය සංශෝධන ටික ගැන කතා කරනකොට පොඩ්ඩක් ගැඹුරුයි වගේ දැක්කට එහෙම හිතන්න එපා. මොකද මතක තියාගන්න පහසුයි මේ එකක්වත් වගන්ති වශයෙන් කටපාඩම් කිරීමක් කොහොමවත් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි නීති ඉගෙන ගන්න කවුරු දරුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ජූනියර් ලෝ කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට වගන්ති ටික මතක තියාගන්න වැදගත් වෙනවා. ඒ වගේම සංශෝධන ටික වැදගත් වෙනවා. අපි ඔය පන්ති කරන ක්‍රමයේ තුල සියලුම සංශෝධන ඒ වගේ මේ සංශෝධනයත් එක්ක කතා කරන්න පුළුවන් හොඳ පොතක පරිච්ඡේදයක් තිබ්බොත් අපිට අවසර තියෙන උටා ගැනීම සඳහා බොහෝ අයගෙන් අපිට කතා කරලා අවසර ගැනීමට කඩ තියෙනවා. ඒ සම්බන්ධයන් ටිකත් එක්ක අවසර අරගෙන පොතේ පරිච්ඡේදයකට යොදා ගන්නවා. එහෙම යොදාගත්තාම ඔබට හැමතිස්සෙම නීතිමය දැනුම පොතකින් තියෙනවා. රටේ නීතිය මොකක්ද කියලා පනතෙන් දකිනවා. ඒ පනතත් එක්ක තියෙන සංශෝධන ටික ඔබට එකතු වෙනවා. ඔය ඔක්කොම ටිකත් එක්ක නීතිය ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට මුද අතිරේක ටිකක් එකතු වෙනවා. එහෙම නැත්නම් රටේ මහ ජනතාව විදිහට අපි ජීවත් වෙන රටේ අර එක රටක් එක නීතියක් කියන එකේ එහෙම තියෙන්නේ මොනවද එහෙම කියලා පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕන නම් ඔබට සමහරට මේ අපිත් එක්ක ඉන්න ගමන තුල අපි සතියකට පුංචි වෙලාවක විතර බෙන් ගන්නෙ ඒ ගන්න වෙලාව වෙනින් අපිට යම් ආකාරයක විහිදම් පැත්තක් යනවා. ඒත් අපි ඔබට ඒ ගැන කිව්වේ නෑ. නමුත් ඉතින් ඒ සියල්ලත් එක්ක ඔබේ දැනුවත් කිරීමට අපි කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. අපි මුල් දින අතර මේ ආකාරයෙන්ම ඔබෙන් කිසි මුදලක් අය කරන්නේ නැතුව ඔබත් එක්ක ඔබට දැනුම ලබා දීමේ දේ කරනවා. හොඳ පොත්පත් ගැන කියන්නම් ගන්න හැටි කියන්නම් ඒ සියල්ල කරනවා. ඊට අතිරේකව දවස් 4 පැන්න කියලා අපි ඔය මහා ලොකෝට කෙනෙක්ගෙන් මරාගෙන කන්න සල්ලි ගන්න බලාපොරොත්තුවක් එහෙම නැහැ. ඊට අතිරේකව කොහොමද අපි FB එකේ ලෝ පේජ් සඳරාජනගේ පේජ් එක තියෙනවා. ඊට අමතරව ලෝ ක්ලාස් සඳරාල් කියලා YouTube channel එකක් තියෙනවා. ඒ දෙකේමත් ඔය අපි යම් යම් දේවල් නීතියත් එක්ක වීඩියෝ වශයෙන් නිතර බොහෝ දුරට යාවත් කාලින කරනවා. අලුත් පනතක් දැක්කොත් ඒ ගැන දානවා. ඊට අතිරේකව ගොඩක් සතුටින් කියනවා ඔය ඉගෙන ගන්න ගොඩක් අය ජූනියර් ලෝ කියලා හිතන ගොඩක් අය ඒ අය අපිත් එක්ක එකතු වෙ ඉන්නවා. ඔය හුඟක් අය ඉතින් යම් යම් ආකාරයෙන් දුරකථන කීල්ලගෙන නොදැන දෙයක් අහනවා. සතුටින් පිළිතුරු දෙනවා. දන්නේ නැති දෙයක් හරි හොයාගන්න බැරි පොතක දෙයක් හරියන කිව්වොත් පුළුවන් නම් පොත හොයාගන්න උදව් කරනවා. පොත හොයාගන්න බැරි වෙච්ච අවස්ථාවක අඩුම ගානේ පොතේ ලිපිය මොකක්ද කියලා කිව්වොත් ඒකවත් අනවසරයෙන් යවුවා කියලා ප්‍රශ්නේ නොවන තාක් දුරට WhatsApp කරලා හරි යවන වගේ දේවල් කරනවා. මේ හැම දෙයක්ම සල්ලි නෙමෙයි. ඒ සියල්ල ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දේවල්. මේ ටික ඔක්කොම අදගත්ත ඔබට කිව්වේ ඔබ අපිත් එක්ක දවස් 4ක් ඉඳලා බලන්න. ඔබට යම් යහපතක් වෙයි කියලා හිතන අපිත් එක්ක රැඳෙන්න. එහෙම රැඳුණායි කියලා ඔබ අපෙන් ගියා කියලා ඔබත් එක්ක අපේ පුංචි අමනාපයක්වත් නැහැ. මොකද අපේ අරමුණ වෙන්නේ අපේ දැනුම දියුණු කර ගැනීම සහ කලින් කියපු යම් යම් හේතුත් එක්ක අපි මේ ගැන කරනවා. ඔබට පුංචි ගැටලුවක් තියෙනවා අපිට අවස්ථාවක් දෙන්නත් පුළුවන්. කර පාඩමට අදාළව යම් දෙයක් තියෙනවා අහන්න. එහෙම නැත්නම් මොකද්ද කරන්න කියන කෙනෙකුට පැහැදිලි කරන්න තියෙනවා ඒත් අහන්න. කවදා හරි දවසක දවස් 4 පැන්නට පස්සේ අපි පුංචි ගාස්තුවක් එහෙම කිව්වා කියලා ඔය යන්න එපා. උතන කවුරු හරි ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා නම් කැම්පස් එක ලංකාවේ කොහේ හරි කැම්පස් එක නම් සල්ලි ගැන ප්‍රශ්නයක් තිබ්බොත් අපිට කතා කරන්න. අපි එතෙන් සල්ලි ගැන බලන්නේ නැහැ. ඒ ගැන බොහොම වකීමෙන් කියනවා. මොකද අපිත් නිදහස් අධ්‍යාපන ඉගෙන ගත්ත දරුවෝ ඒක තාම මතක තියෙනවා. ඔබට පුංචි හරි ගැටලුවක් තියෙනවා මේ කරපු ටිකත් එක්ක අවස්ථාවක් දෙන්න පුළුවන්. මයික් ඔන් කළා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මයික් අන්මියුට් කරලා අහන්න. සර් මේ දිගටම සර් දැන් අද දවස් 4 පස්සේ තියෙනවද මේ අපේ level 4 වලට ක්ලාස් නේ? හෙලෝ චුට්ටක් ඉන්න මේ.
මේ සර් දැන් දවස් 4 ගියාට පස්සේ දිගටම අපේ පාඩමට අදාළව තියෙනවද මේ අපේ ඔෆිස් එකේ ඇත්තටම ඔබට කෙලිම කියන්න අපි දවස් 4 ගියාට පස්සේ අපි මේ විදිහට මේක කරගෙන යනවා. අපි ගිය අවුරුද්දේ නම් මේක පන්ති දෙකක් විදිහට කරගෙන ගියා. නමුත් මේ අවුරුද්දේ අපිට ඒ තියෙන විවේකයේ ගොඩක් යොදා ගන්න බැරි වෙනවා. මොකද හේතුව මාත් එක්ක මේ සම්පූර්ණ ක්‍රියාවලියටම තාක්ෂණ සහායත් එක්ක පුතා ඉන්නවා. එයාගේ විවේකයේ මට ගොඩක් අඩු වෙලා මොකද එයාගේ ගෙනීමේ කටයුතුත් එක්ක විවේකයේ අඩු වෙලා ඒක තුල අපි දැන්ට තියෙන විදිහට විස්තර වෙලා වශයෙන් යොදාගෙන තියෙන ඉරිදා හවස 7ක් පැයකමාරක් කියන වෙලාව අපි වෙන් කරන් ඉන්නවා. ඒ වෙලාව දක්වා ඉතුරු කරන් ඉන්නවා. ඔය මුල් දින 4ක් කිසිදු ගාස්තුවක් සතයක් අතය කරන අදහසක් ගෑවිලාවක් නැහැ. ඊට අතිරේකව පසු කාලිනව රුපියල් 1000කට ආසන්න මුදලක් අපිට ගන්න සිද්ධ වෙනවා. හේතු දෙකක් තියෙනවා. එකක් අපි channel එකේ යම් වියදමක් දරා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් මිසක් නැතුව මේක සල්ලි ගොඩාක් හම්බ කරන් ඒකෙන් දිනු වෙන අදහසක් එක්ක එහෙම නෙමෙයි. ඒ දවස් 4න් පස්සේ ඔබට කැමති නම් විතරක් ඉන්න. මොකද අපි ඔය දවස් 4න් පස්සේ කියලා අපිට ඔබ යන්න කියනවා නෙමෙයි. කැමති නම් ඉන්න. ඒ වගේම මේ මොනවා කරත් අපි ඔය page එකේ කරන දේවල් අර කියපු YouTube channel එකේ කරන දේවල් ඒ සියල්ල ඒ විදිහටම කරනවා. ඒ හැම දෙයකම අරමුණ වෙන්නේ අපේ දැනුමත් වැඩි කර ගැනීම සහ මේ ටික සියල්ල මාත් එක්ක පුතා සම්බන්ධව ඉන්න එක. වෙන මොකද ගැටලුවක් තියෙන්නේ? thank you sir. මේක අපිට ක්ලාසස් වලට අදාළව කරනවද දැන් කියලා එක අහන්නේ. දිගටම ඉන්න පුළුවන්. දැන් අපි open stage මිස් අපේ ඉස්සරහට තියෙන ඒවාලත් ඔය දැන් දුන්නා වගේම ටියුට් විදිහට දෙනවා. වර්ණ කොටි බලන්නත් පුළුවන් ඒගොල්ලෝ මොකද අපි කරේ කියලා. ඔබට අපි මේ ඒ විදිහට ටියුට් නම්බර් 2 3 ඒ විදිහට අපි ටියුට් සීරියස් එකක් විදිහට යන්නේ. ඒ වගේම මේ කරපු එක දැන් සජීවී පන්තිය මිස් වුණොත් එදාට ඒ කරපු එකේ රෙකෝඩින් එක අපි සාමාන්‍ය දවස් 2ක් වගේ ඇතුළත මේ ඔයගලන්ට ලින්ක් එකක් විදිහට දෙනවා. සර් එතකොට ක්ලාස් රෙකෝඩින් එක මේ මේල් එකට දෙවන්නේ තේරෙන්නේ අපේ අපි දැනට නම් මේක ෆ්‍රී ක්ලාස් එකක් හින්දා ටෙලිග්‍රෑම් app එකට YouTube link එකක් විදිහටම ෆ්‍රී දෙනවා. ඊට පස්සේ පේ කරලා සම්බන්ධ වෙන කාලෙදී ඔයගලන්ගේ ඊමේල් එක එවුවට පස්සේ ඒ ඊමේල් එකට ඇක්සස් දෙන විදිහට තමයි මේ link එකක් එවන්නේ. හරි thank you. මොකද මේ දවස්වල power cut තියෙනවානේ. power cut හරි sir thank you. තව කාට හරි මොනවා පැහැදිලි කිරීමක් තියෙනවද? සර් එතකොට ලබන සතියේත් මේක ඉතුරු කොටස කරගෙන යන්නේ සර්. ඕනේ අමිතුරු මොකද අපි මේ අපි සාමාන්‍යයෙන් මේ අපි එකපාරක් මේ කරලා තින්න දන්නවා මේ ඩියුට් එක අපිට සාමාන්‍ය සති 3කට කරන්න සති 3ක් කරනවා සාමාන්‍යයෙන් කරන්න. මොකද හේතුව මේක වේගෙන් කරන්න පුළුවන්. වේගෙන් කරනවා කියන ක්‍රමය වෙන්නේ වගන්ති ටික මෙන්න මේ ටික මේ ඩියුට් එකේ තියෙන බලා ගන්න කියලා කරන්නම් පුළුවන්. එහෙම කරොත් ඇත්තටම අවබෝධයක් එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපේ මූලික අදහස වෙන්නේ සාමාන්‍ය කෙනෙකුට ගෙදර ගිහින් පාඩම් කරන්නවත් වෙන වැඩක් කරන අතර මේක අමුතුවෙන් මතක තියාගන්නවත් සිද්ධ නොවි මතක තියාගන්න සරල ක්‍රමත් එක්ක ගෙනියන එකයි අදහස. ඉතින් එතකොට ඇත්තටම එහෙම කරද්දී සාරාංශ කිරීමක් නොකර දැන් අද කරපු දේ ලබන සතියේ පාඩම් පටන් ගද්දී අනිවාර්යයෙන්ම මේ අද දක්වා කරපු දේ සාරාංශ කිරීමක් කරලා තමයි කරන්නේ. මොකද ඒකට හේතුව එහෙම නැත්තම් මේ ගමන යන්න බෑ. එතකොට අපි මේකේ ඉතිරි සති බොහෝ දුරට අපිට මේ සත දෙකක් ගත වෙනවා. අපිට මේක දන්න හින්දා ඒ සත් දෙක තුල තමයි අපිට මේ ටියුට් එක ඉවර කරගන්න ඕනේ. මොකද මේකේ ඔබට දැන් මම ඔය පෙන්න පළවෙනි පොතේ අපරාධ ඉතින් තෝරාගත් ලිපිකේ පාර්ලිමේන්තුවේ පොත ගන්නවත් නැහැ. අපෙන් ගොඩාක් අය අහනවා ෆොටෝකොපි කරලා දෙන්න බැරිද රෝනිය කරලා දෙන්න බැරිද. ඉතින් මට ඒක ඇත්තටම එකම නීතිපතිතුමා පොතක් ඉන්නේ මේ මට්ටමට මට යන්න බෑ. හැබැයි නීතිපතිතුමා හිට පාර්ලිමේන්තුව කියන්නේ මනුස්සකම් උපරිම පිරිච්ච මනුස්සයෙක් අහපු ගමන් කිව්වේ අනේ පුතා වුණ දෙයක් පොතකින් ගන්න. ඔයා පන්ති කරාට මට කිසි ගැටලුවක් නැහැ කියලා වචනේම කිව්වා. ඒ හින්දා ඉතින් අපි අර ඒ හැම පොතක් එක්කම ඔබට තියෙන වටිනම දේ වශයෙන් මම දකින දේ මොකද මේ කවුරුද්දක් අපිට කරලා බලපුරුද්ද අපි දන්නවා මේකේ වටිනකම අපි ගත්ත විදිය මේ හින්දා අපි අපේ වීකේ ටිකක් කැප කරගෙන හැම පාඩමකටම අදාළ පොත්පත් ටික හෙව්වා. ඒ කියන්නේ මෑත කාලේ තියෙන පොත්පත් මොනවද? කාගේ පොතේද මේ ගැන පරිච්ඡේදයක් තියෙන්නේ? මොන පනතද සංශෝධනය වෙලා තියෙන්නේ කියලා හෙව්වා. ඉතින් ওই ඔක්කොම ටිකත් එක්ක අපිට හොඳ ටියුට් ටිකක් එකතු වෙනවා අන්තිමට. මොකද හේතුව PDF එකක් විදිහට දුන්නා අපිට පිට කරගන්න පුළුවන්. දැන් මම පන්තියේ දුවා කියලා මට අදාළ කතුරුන්ගේ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මොකද මේ සියලුම දෙනා එක්ක කතා කරලා අවශ්‍ය අවසර අරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම දැනුවත් කළේ සියලුම දෙනා විශේෂයෙන්ම කියනවා නම් ගරු මංජුල කරුණාත් මැතිතුමන් කියලා කියන්නේ දැන්ට වර්තමානයේ නිගම්පහ මහේස්ත්‍රාත්තුමා
එතුමා වුණත් ඉතින් බොහොම දැනුම සාගරයක් වගේ ඔය FB එකේ බැලුවොත් එහෙම මංජුල කරුණාරත්න කියලා බලන්න ඔය සමහරක් වීඩියෝ ගැන යම් යම් පාඩම් ගැන එහෙම කරලා තියෙනවා. පුදුමාකාර දැනුමක් අපිත් ලබනවා. ඉතින් ඒ ඔක්කොම ටිකත් එක්ක ඔබට අංග සම්පූර්ණ යමක් එකතු කරයි කියලා විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇතුව මේ දේ කරන්නේ. ඒ වගේම මේක මුදලින් මනින්න එපා. කවුරු හරි කෙනෙක් පස්සේ කාලේ දවස් 4ක් ඉච්චට පස්සේ අනේ අපිට සල්ලි නැහැ කියලා හිතෙන් තැනටත් ඇවිල්ලා ඒ ඉගෙන ගන්න දරුවෙක් නම් ලංකාවේ කොහේ හරි කැම්පස් එකක හරි දරුවෙක් නම් 070 නම්බරයක් අපි දීලා ඇති වෙනම කතා කරන්න. ඒ සඳහා සියලුම සහාය ලබා දෙන්න පුළුවන්. ඒක සල්ලි මතම කන්නන ගමනක් නන් නෙමෙයි. ඒක තේරුම් ගන්න අපිට හුඟක් පුළුවන්. බලන්න ලෝකේ අනුරාධපුරජනික අපේ පේජ් එකක් තියෙනවා. මම දන්න දිනෝගේ 63000 64000 විතර ඉන්නවා. ඉතින් බලන්නකොට ඔය අතීතයත් එක්ක බලන්න අපි සල්ලි දහම්බ කරලා තියෙන්නේ කියලා. මොකද මේකේ මූලික අරමුණ මුදල් නන් නෙමෙයි. ගැටලුවක් තියෙනවා අහන්න. සමාවෙන්න මම වසන්ත කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව් වසන්ත කියන්නකෝ. සාර පැහැදිලි කිරීමක් කියලා දුන්න එකේ 345 වගන්තියේ පළවෙනි පැහැදිලි කිරීමේ තිබුණා නේද සර්? මොකද ඒක වැඩ කරන ස්ථානයක බලධර්ම තනත්තෙකු විසින් වැඩ කරන ස්ථානයකදී හෝ වෙනම යම් ස්ථානයකදී වචනයෙන් හෝ ක්‍රියාවෙන් කරන ලබන අනනුඥාත ඔය සිංහල වචන නම් සාමාන්‍ය يعني නිතර කොහෙටවත් යෙදෙන තැනක් එහෙම නෙමෙයි. ඒ කියන්නේ සමහර විට ඒකේ තේරුම් අරගෙන තියෙන සාවික්‍රමයේ තුල අපිට තියෙන තේරුම වෙලා තියෙන්නේ යම් ආකාරයක වචනයෙන් කරන දෙයක් ක්‍රියාවෙන් කරන දෙයක්. එහෙම නැත්නම් සමහර අවස්ථාවල චේතනාව නැතිව වුණත් කරන දේ ඒ වගේ ආකාරයක සිද්ධ වුණොත් අන්නේ වචනේ පාවිච්චි කරන එක තමයි සාමාන්‍ය වෙන්නේ. හැබැයි ඉතින් උසාවි ක්‍රමයේ තුල මේ වචනේ එළියට නම් එන්නේ නැහැ. ඔය නිර්වචනයක් තුල තිබ්බට වචනයෙන් කරන දේ ක්‍රියාවෙන් කරන දේ ඒ වගේම අර ඕනෑකමින් නොකරා කියන තේරුමින් ආවා වුණත් ඒකත් ලිංග අතර කිරීම අතර වැටෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ පනත වගන්තිය පුළුල් කිරීමක් කරලා තියෙන එකේ තේරුම වෙලා තියෙන්නේ කාන්තාවට උපරිම ආරක්ෂාව දීලා වචනයෙන් ක්‍රියාවෙන් අංග චලනයෙන් ඒ වගේම ඕනෑකමින් එහෙම නැතුව කරපු අවස්ථාවක වුණත් ඒකත් ගේන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. හරි සර් බොහොම ස්තුතියි. මම හිතුවේ ඒකට අර අන්කොන්ෂස් වගේ එහෙම අදහසක්ද ඉංග්‍රීසි අන්කොන්ෂස් කියන මෙහෙමයි. ඕකේ තව ටිකක් චූට්ටක් ඉස්සරහට ගියොත් උතන ඔයගම් පෙන්නන්න ඔය කිතු වචනයක් එනවා. ඔය හට ගියාම එනවා ඔය 11 වෙනි පිටුව හරිය හම්බ වෙනවා. මධ්‍යසාර මධ්‍යව්‍ය ඔහොම කතා ටිකක් කියාගෙන එනවා. ඊට පස්සේ ඒකෙම කියනවා වෙනත් පුරුෂයෙකු එහෙම කියලා අන්නේ ටිකත් එක්කත් යන කතා ටිකක් තමයි උතන තියෙන්නේ. මොකද අපි ගියගමනත් ඔය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගත්තා. මූලික වෙලා තියෙන අර යම් අවබෝධයක් ඇතුව හෝ නැතුව හෝ ඒ වගේම චේතනාවක් ඇතුව හෝ නැතුව හෝ කියන වගේ අදහසක් ඔක එකතු වෙනවා.